මහා කරුණාවෙන් අවසරයි ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ පැහැදිලි කරන ලද කාරණයක් සම්බන්ධව කෙනෙක් ප්‍රශ්නයක් මතු කළා. ඔබ වහන්සේ යම් ධර්ම කාරණයක් පැහැදිලි කරන අවස්ථාවක භික්ෂුවක් අපවත් වන්නට යනවා, ජීවිතය අත්හරින්නට යනවා යයි දකින අවස්ථාවක දෙවියන් එම භික්ෂුවට දිව්‍යෝජාව දුන්නායයි කියලා ඔබ වහන්සේ අපිට යම්කිසි සිද්ධියක් පිළිබඳව ධර්මානුකූලව පැහැදිලි කළා. ගරු ස්වාමින් වහන්සේ මෙම ප්‍රශ්නෙන් විමසන්නේ සිදුවත් අවසානන් දුෂ්කර ක්‍රියා කරන අවධියේදී අනේක දුක් පීඩාවන් විඳි බව අපි ශ්‍රවණය කර තිබෙනවා, අපි දන්නවා. එවැනි අවස්ථාවක සිදුවත් අවසානන්ට දිව්‍යෝජාව ලබා දෙන්නට දෙවියන් පෙළඹුණේ නැති ඇයි ස්වාමින් වහන්සේ? මෙහෙමයි නෝනා, මෙතනදී ඇත්ත වශයෙන්ම මේ සිදුවත් අවසානන්ට ඒ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ දිව්‍යෝජාව දුන්නාද නොදුන්නාද කියන කාරණේ ඇත්ත වශයෙන්ම මං ස්ථිරව කියන්නේ දන්නේ නැහැ. නමුත් නෝනා, මම මේ වෙලාවේ කියලා තින්නේ භික්ෂුවක් මේ ධර්ම මාර්ගය තුල ගමන් කරද්දී, ධර්ම මාර්ගය කියන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාව ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා ඒ භික්ෂුව මේ සිතයි කයයි දෙක අතහරින වෙලාවේ, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය මගේ නෙමෙයි කියලා අතහරින වෙලාවේ දෙවියන් දිව්‍යෝජාව දුන්නා කියලා මම එතන කියන්නේ. තේරුණාද? නමුත් බෝධිසත්වෝ මේ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ නෝනා කොතනකවත් මධ්‍යම ප්‍රතිපදාවත් තුලවත් ආරෂ්ඨාංගික මාර්ගය තුලවත් ගත කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ ඒ වෙලාවේ අන්තයක් තුලයි ඉන්නේ. අන්තයක් කියන්නේ අත්කීලමතානුയോഗය තුලයි ඉන්නේ. සම්පූර්ණයෙන්ම ධර්මයෙන් බැහැර වූ මාර්ගයක් තුලයි උන්වහන්සේ ඒ වෙලාවේ ගමන් කරන්නේ. තේරුණාද? ඉතින් ධර්මයෙන් බැහැරව ගමන් කරන වෙලාවේ උන්වහන්සේ කොතනකවත් උන්වහන්සේට මේ මොහොතේ මේ සිත කය අත්හරින්න ඕනේ, එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය අත්හරින්න ඕනේ කියලා ධර්මයක් උන්වහන්සේ දැනගෙන හිටියේ නැහැ. තේරුණාද? ඒ නිසා උන්වහන්සේ එවලෙනෝනා මේ පංච උපාදානස්කන්ධය අතහැරීමක් කොයි වෙලාවකවත් සිද්ධ කළේ නැහැ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ. තේරුණාද? නමුත් උන්වහන්සේ ඉන්පස්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තට පස්සේ අපිට උන්වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ. තේරුණාද? මෙතන බැඳිලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයටයි. පංච උපාදානස්කන්ධය මගේ නෙමෙයි කියලා අත්හැරන කාර්යය මේ ලෝකයේ තියෙන ශක්තිමත්ම අතහැරීමයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තට පස්සේ ඒ මාර්ගය ඔස්සේ ගිහිලා තමයි අපි ඒවා ජීවිතයට එකතු කරගත්තේ. නමුත් උන්වහන්සේ අත්කීල මතානුയോഗයේ තුලේ අන්තයක් තුල ගමන් කරන වෙලාවේ ධර්මයක් තුල ආරෂ්ඨාංගික මාර්ගයක් තුල මධ්‍යම ප්‍රතිපදාවක් තුල හිටියේ නැහැ. අනිත් කාරණේ නෝන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හේතුඵල ධර්මතාවයන් අනුව කර්මය කර්මඵල කියන ධර්මතාවයන් අනුව උන්වහන්සේ අතීතයේ කළා වූ අකුසල් විපාකයක් නිසාමයි උන්වහන්සේට එවැනි 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වෙන්නේ. මොකද උන්වහන්සේ දේශනා කරනවා අපිට යමක් සිද්ධ වුණා නම්, අපිට යමක් දුකක් සිද්ධ වුණා නම්, වේදනාවක් සිද්ධ වුණා නම්, සතුටක් සිද්ධ වුණා නම් ඒ සියල්ල සිද්ධ වෙන්නේ අපි සංසාරව කළා වූ අකුසල් විපාකයන් නිසා කියලා. නමුත් උන්වහන්සේ එවලේ ධර්මය අවබෝධ කරගෙන හිටියේ නැහැ. උන්වහන්සේ දැනගෙන හිටියේ නැහැ මට මේ විපාක දෙන්න අකුසල් විපාකයක් කියලා. උන්වහන්සේ එදා දැනගෙන හිටියේ නැහැ. නමුත් උන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තට පස්සේ උන්වහන්සේ අපිට දේශනා කරන්නේ උන්වහන්සේටත් එදා ඒ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණේ උන්වහන්සේ කළා වූ අකුසල් විපාකයක් නිසා. ඒ නිසා නෝන කොතනකවත් භික්ෂුවක් හැටියට මම ප්‍රකාශ කරලා තියෙන මේ මොහොත මේ සිතත් කයත් පංච උපාදානස්කන්ධයත් අතහැරෙන මොහොතේ ඒවා දිව්‍ය තලයන්ටත් දැනෙනවා කියන ධර්මතාවය බෝධිසත්වයෝ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන කාලෙට ගලප ගන්න අදාළකමක් නැහැ. එක පැත්තකින් අකුසලයක් විපාකය දෙනවා, අනිත් පැත්තෙන් උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ආරෂ්ඨාංග මාර්ගයෙන් බැහැර වූ අන්තයක් තුලයි ගමන් කරන්න ඕන. ඒ නිසා ඒ වෙලාවේ දෙවියන් දිව්‍යෝජාව නොදුන්නා වෙන්න, ඒ ශක්තිය මතු නොවුණා වෙන්න පුළුවන්. හොඳයි ස්වාමින් වහන්සේ. මේ කාලය හරි වෙනස්. වර්ෂාව වහිනකොට ජීවිත හානි වෙන විදිහට, දේපල විනාශ වෙන විදිහට වර්ෂාව වහිනවා. පායන කොටත් එහෙමයි. වගාවන් වේලිලා යන්න, ජීවිත හානි වෙන්න, නියග යන්නෙනවා. මෙහෙම වෙන්නේ ඇයි? අපේ ස්වාමින් වහන්සේගෙන් විමසමු. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ෂණය. ගරු ස්වාමින් වහන්සේ, සබහාදහම අතිශයින් වෙනස් වෙලා අකල් වැහි වහිනවා. අකල් නියන් ඇති වෙනවා. ඉස්සර මිනිස්සු සබහාදහමත් එක්ක හරිම අහිංසක විදිහට ඉතාමත් හොඳින් ගනුදෙනු කළා.
අද ස්වභාව ධර්මයක් වෙනස් මිනිස්සුත් වෙනස්. මෙහෙම උණියයි ස්වාමින් වහන්සේ. මෙහෙමයි බුදුරජාන් වහන්සේ දේශනා කරනව නෝනා මේ මිනිස්යා තුල තෘෂ්ණාව වැඩි වෙන්න මේ ලෝකේ මේ විකෘතින් සකස් වෙනවා කියලා. තේරුණාද? දැන් බුදුරජාන් වහන්සේ අග්ගඤ්ඤ කියන සූත්‍රයේදී මේක ලස්සනට බොහොම ලස්සනට දේශනා කරනවා මේ ලෝකේ හට ගැනීම පිළිබඳ නෝනා. එතකොට මේ ලෝකේ හට ගැනීමේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කල්ප විනාශය සිද්ධ වෙලා. ඒක සිද්ධ වෙන්නේ මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වුණාට පස්සේ. මේ භද්‍ර කල්පයේ විනාශ වෙලා ඉරවල් 7ක් පායලා මේ මුළු පෘථුවියම අලු දූවිලි ගොඩක් බවට පත් වෙනවා කියනවා. තේරෙනවද? අඟුරු කෑල්ලක් හොයන්න තැනක් නැතුව යනවා කියනවා. සියල්ලම අලු වෙනවා කියනවා. ඒක එළඟි තෙල් පිච්චිලා එන අලු වගේ අතට ගත්ත ගමන් ඒ අලු ටික දිය වෙලා යනවා කියනවා. ඒ තරම් මුළු පෘථුවියම අලු දූවිලි ගොඩක් වෙනවා කියනවා. ඉන් පස්සේ නෝනා නැවත මේ ලෝකයේ බිහි වෙන හැටි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අලු බිහි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ මහ පොළොව මත යෝගට් එකක් මිදෙනවා කියලා. ඒක යෝගට් එකක ස්වභාවයක් තියෙනවා කියනවා. ඒක හරියට මීපැණි වගේ රසවත් කියනවා, මීපැණි වගේ සුගන්ධවත් කියනවා. ඒ වෙලාවේ නෝනා මේ ආබස්සර බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්මයෝ තේරුණාද? ආලෝක සංඥාවෙන් මේ පෘථුවියට එනවා කියනවා. ස්වාමින් වහන්සේ මට සමා වෙන්න. ආබස්සර බඹලව බ්‍රහ්මයන් පමණද ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී ඉතිරි වෙන්නේ? සප්ත සූර්ය ගමන කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ විනාශ වෙන හැටි. තේරෙනවද? ඒ ලෝකේ විනාශ වෙන හැටි දේශනා කරන තැනදී එක තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යොදුන් 84000ක් කුස මහා මේරුවක් මේ ලෝකේ තියෙනවා කියලා. මේ පෘථුවිය මතයි ඒක තියෙන්නේ. ඒ යොදුන් 84000ක් කුස මහා මේරුව නෝනා දිව්‍ය තල වලට උසයි කියනවා. තේරුණාද? ඒ මහා මේරුවෙන් තමයි දිව්‍ය තලවල තියෙන ওই දිව්‍ය විල් තියෙනවනේ. අනෝතත්තේ රතකාරයේ සිංහ ප්‍රපාතයේ මන්දාගිනිය ශද්දණය කියන මේ දිව්‍ය විල් පහට ජලය යන්නේ මේ මහා මේරු පර්වතයෙන් කියනවා. ඒ කියන්නේ මහා මේරු පර්වතයේ දිව්‍ය තලයන්ටම උසයි. ඒක මහා මේරු පර්වතේ නෝන මේ මොහොතේ මේ පෘථුවිය මත තියෙන දෙයක්. තේරෙනවද? නමුත් මේ මොහොතේ ওই විද්‍යාව හදාරන අයට අපි ඇවිල්ලා මේක කිව්වොත් ඒ අය ඇත්තටම hina වෙනවා නෝනා. මොකද මේ පෘථුවිය මත යොදුන් 84000ක් උස දිව්‍ය තලයන්ට උස මහා මේරුවක් තියෙන්න බෑ කියලා. මොකද මේ මුළු පෘථුවියම සැටලයිට් වලින් මේ ඡායාරූපගත කරලා තියෙන එහෙම කන්දක් තියෙනවා නම් අහුවෙන්න ඕනේ කියලායි කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව කියනවා යොදුන් 84000ක් උස මහා මේරුව මේ මොහොතේ මහ පොළවේ තියෙනවා කියලා. ඒකේ යොදුන් 84000ක් උස නෝනා මහ පොළවෙන් ඉහළට විතරයි. මහ පොළොවෙන් යටට මහා සාගරයට තවත් යොදුන් 84000ක් යටයි. තේරුණාද? ඒක පේන්නේ නැහැ මොකද ඒක මහා සාගරයෙන් යට වෙලා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මෙහෙම ගිහිල්ලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව යනවා කියනවා. මේ අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට ඔන්න මහා මේරුව පේන්න ගන්නවා කියනවා. එහෙනම් දැන් මොකද්ද මෙතන සිද්ධ වෙන්න ඕනේ? අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොටයි මහා මේරුව පේන්නේ. ඔන්න මෙතනදී තමයි අපි මේක නුවණින් ගලප ගන්න ඕන. ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ මෙතෙන්ටයි. බුදුරජාණන් වහන්සේ කියනවා නම් අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතිව තියෙනකොටයි මහා මේරුව මතුවෙන්නේ කියලා. ඒ මොකද වෙන්නේ? අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොට සම්පූර්ණයෙන්ම හිම දිය වෙලා යනවා. හිම දිය වෙලා ගියාට පස්සේ උෂ්ණත්වය විසින් අන්න මහා මේරුව පේන්න ගන්නවා. එහෙනම් නෝනා මේ මොහොතේ මේ හිමාලයේ කොහේ හරි මහා මේරුව හිමෙන් වැටවෙලා තියෙනවා. තේරෙනවද? දැන් අද ඉන්දියාව ගත්තොත් ඉන්දියාව කොච්චර තාක්ෂණයෙන් දියුණු වුණත් අර ගංගානම් ගඟ එහෙම නැත්නම් යමුනාගම පටන් ගන්නෙ කොහෙන්ද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා හිමාලයෙන් පටන් ගන්නවා කියලා. නමුත් මුල් දිය උල්පත තියෙන්නේ කොතනද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මොකද ඒ තැන් වලට යන්න බෑ ඒවා අභිරහස් නෝනා. ඒවා මීදුමෙන් වැහිලා හිමෙන් වැහිලා මිනිස්සෙකුට තාක්ෂණය කොච්චර දියුණුවත් ඒ තැන් වලට යන්න බෑ. තේරුණාද? ඒ වගේ මහා මේරුව මේ වෙලාවේ අන්න එවැනි තැනක තියෙනවා. නමුත් පේන්නේ නෑ. පේන්නේ අවුරුදු 100ක් වැස්ස නැති වෙනකොට හිම දිය කරලා ගියාට පස්සේ මහා මේරුව පේන්න ගන්න. ඔය මහා මේරුව නෝනා දිව්‍ය තල වලට උසයි කියනවා. තේරුණාද? එහෙම කියලා ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ 6 වෙනි ඉර පායද්දි. තේරුණාද? 6 වෙනි ඉර පායද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා මේරුව හතර වටෙම දුම් දාන්න ගන්නවා කියලා නෝනා. පෘථුවියේ උෂ්ණත්වය වැඩිභාවය නිසා. දුම් දාලා මුළු දුමෙන්ම පෘථුවිය වැහෙනවා කියනවා. තේරුණාද? එහෙනම් බලන්න මහා මේරුව දිව්‍ය තල වලටත් උසනම් මුළු දුමෙන්ම පෘථුවිය වැහෙනවා නම් ඒ දුමෙන් දිව්‍ය තල වැහෙන්නේ නැද්ද? වැහෙන්න ඕනේ. ඊට පස්සේ ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙම අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව තියලා මේ විදිහට පෘථුවිය දුමෙන් වැහිලා තියලා අවුරුදු 100ක් 1000ක් ගියාට පස්සේ 7 වෙනි ඉරක් පායලා තියනවා කියලා. නමුත් මේ ඉරවල් බලන්න මිනිස්සු නෑ නෝනේ. දෙන පළවෙනි ඉර පායලා දෙවෙනි ඉර පායනවා දකින්නකොටවත් බලන්න මිනිස්සෙක් මේ ලෝකේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ මිනිස්සුયો මේ නිවන් දැකලා නෙමෙයි. තේරුණායි? දැන් පළවෙනි ඉර මෙහෙම තියලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැති වෙනකොටම
මිනිස්සෙක් ලෝකේ නැහැ. තේරුණාද? මිනිස්සු නිවන් දැක්කනේ මේ මිනිස්සු මේ ඉඩෝරේට ඔරොත්තු දෙන සත්වයින් හැටියට උප්පත්තිය ලබනවා. ප්‍රේතයෝ වෙලා, භූතයෝ වෙලා, කුමුසතුන් වෙලා ඉඩෝරේට ඔරොත්තු දෙන සත්වයෝ හැටියට උප්පත්තිය ලබනවා. ලබමින් මේ සෑම ඉරකටම පිච්චි පිච්චි මෙරි මෙරි පිච්චි පිච්චි මෙරි මෙරි තමයි ජීවත් වෙන්නේ. දැන් 7 වෙනි ඉර පායද්දී නෝනා 7 වෙනි ඉරට වඩා උෂ්ණත්වයක් මේ පෘථුවියට දරන්න බැහැ. 7 වෙනි ඉරේදී අර දුන් දාලා ගිනියම් වෙලා තියෙන මහා මේරුව ගිනි අරගෙන කෑලි කඩලා පෘථුවියට ඇදහැලෙනවා කියනවා. තේරෙනවද? පෘථුවියට ඇදහැලෙන මුළු පෘථුවියම එකම ගිනි ජාලාවක් වෙලා අලු දූවිලි වෙනවා කියනවා. එහෙනම් නෝනා මේ ගින්නට දිව්‍යතල අසුන වෙනවා කියලා අපිට කියන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කියලා නෑ මේ ගින්නට දිව්‍යතල අසු වෙනවා කියලා. නමුත් අපි නුවණින් කල්පනා කරන්න ඕනේ යොදුන් දැන් 1,68,000ක් උසයි මේ වෙලාවේ මහා මේරුව. මොකද 5 වෙනි ඉර පායනකොට මහා සාගරේ සම්පූර්ණයෙන්ම හිඳිලා යනවා. එතකොට මහා සාගරේ යට තියෙන යොදුන් 68,000ක් මතුවෙලා. එතකොට මේ යොදුන් 1,68,000ක් විශාල මේ මහා මේරුව ගිනි අරගෙන දුන් දාද්දී ඒක දිව්‍ය තලයට බලපාන්නේ නැහැ කියලා අපිට කියන්න බැහැ. තේරුණාද? එතකොට දිව්‍ය තලවල තියෙන අනෝතත්ත්වයේ රතකාරය මේ පංචමහා විල් හිඳිලා ගියාට පස්සේ දෙවියනුත් ඉඩෝරේට අහු වෙනවා. ඒ 3 වෙනි ඉර වගේ පායනකොට තමයි ඒක වෙන්නේ. දෙවියනුත් ඉඩෝරේට අහු වෙනවා. එහෙනම් නෝන ඒ වෙලාව වෙනකොට මේ දිව්‍ය තලත් විනාශ වෙලා තියෙන්න ඕනේ. මම දන්න තරමින් මම ධර්මයේ කොතනකවත් දැකලා නැහැ. නමුත් මේ හේතුඵල ධර්මයන් ගලපද්දී තේරෙනවද? අපි දකින්න ඕනේ දෙවියනුත් මේකෙන් පීඩාවටපත් වෙනවා. දෙවියන් පීඩාවටපත් වෙනවා කියන්නේ මොකද්ද? දෙවියන් තුර ලෝභ දේශ මොහයන් සකස් වෙනවා. ලෝභ දේශ මොහයන් දෙවියන් තුල සකස් වෙනකොට මොකද්ද වෙන්නේ? දෙවියා දිව්‍ය තල වලින් පිරිහිලා දෙවියනුත් පල්ලෙහා අරන් ඉන්න පිච්චි මැරෙන සත්වයින් ගොන්නට එකතු වෙනවා. එහෙනම් ඕන දිව්‍ය තලත් මේ වෙලාවේ පීඩාවටපත් වෙනවා. හොඳයි ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේගෙන් විමසමු. ස්වාමින් වහන්සේ පැහැදිලි කරපු ආකාරයට බුදුදහමේ සඳහන් වන ආකාරයට විනාශ වුණු පෘථුවිය සහ නැවත ජීවය පහළ වීම කොහොමද සිද්ධ වෙන්නේ? කොහොමද අපේ බුදු පියාණන් වහන්සේ ඒ ගැන දේශනා කරන්නේ? දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් දෝතක්. ගරු ස්වාමින් වහන්සේ මේ ආකාරයෙන් විනාශයට පත්වෙච්ච පෘථුවිය ඒ වගේම නැවත ජීවය පහළ වීම මේ දේවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කුමක්ද ස්වාමින් වහන්සේ? බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී කියන්නේ ආබස්සරා කියන බ්‍රහ්ම ලෝකෙන් ආලෝක සංඥාවෙන් බ්‍රහ්මය පෘථුවියට එනවා කියලා. මේ විනාශය වුණාට පස්සේ ඇවිල්ලා ඒගොල්ලෝ අර පෘථුවියේ මිදිලා තියෙන යෝගට් එක අර යොදය ඒගොල්ලන්ට මේ සුවඳ දැනෙනවා කියනවා නෝනා. සුවඳ දැනුණා මේක මේගොල්ලෝ ආග්‍රහණය කරනවා. ඊට පස්සේ මේක කඩාගෙන කනවා, මේක බදාගෙන කනවා, මේක පෙරේත කමින් කනවා. කන්න ගිහිල්ලා මේ යෝගට් එක අතුරුදහන් වෙනවා කියනවා. තේරෙනවද? ඒ තෘෂ්ණාව සකස් වෙද්දිම ඒ ආලෝක සංඥාවෙන් ආවා වූ බ්‍රහ්මියෝ කය ඝන වෙලා මනුෂ්‍ය ස්වභාවයට පත් වෙනවා කියනවා. එතන තමයි මනුෂ්‍යයාගේ ආරම්භය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අර තෘෂ්ණාව නිසාම ඒගොල්ලන්ගේ කය ස්වභාවිකව ඝන වෙනවා කියනවා. මොකද දැන් අපි කියමු දෙවියෙක් කියන කෙනෙක් අපි දකින්නවා කියලා. බ්‍රහ්මයෙක් කියන කෙනෙක් දකින්නවා කියමුකෝ. දැන් ඒක කවදා හරි අපි දකින්න ඕනේ නෝන සමාධියෙන්. තේරෙනවද? සමාධියෙන් අපි දෙවියෙක් දැක්කා. දැන් ඔය ආලෝකයක් හැටියට ඉන්න දෙවිවරු ඉන්නවනේ. ඒ ආලෝකයක් හැටියට ඉන්න දෙවියා වුණා සමාධියෙන් දකිද්දී නෝනා එයාට තියෙන මේ මනුස්ස රූපයක්මයි. තේරෙන මනුස්ස රූපයක්මයි. බ්‍රහ්මයාට තියෙන්නේ මනුස්ස රූපයක්මයි. තේරෙනවද? එතකොට මේ මනුස්ස රූපයෙන් මේ දෙවියා බ්‍රහ්මයා හිටියාට අපි දන්නේ නැහැ මෙයා මනුස්ස රූපෙන් ඉන්නවා කියලා. මොකද ඒක අපේ මස්ස හැට පේන්නේ නැහැ. නමුත් ප්‍රඥාවේ ඇහෙන් එයාගේ සියුම් කය මනුස්ස ස්වභාවයෙන්මයි යුක්ත. එතකොට මේ මනුස්ස ස්වභාවයෙන් යුක්ත ආලෝක සංඥාවෙන් ඒ ආබස්සරා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ මේ පෘථුවියට ආවා. ආලෝක සංඥාව තිබ්බත් එයා තුල මනුස්ස ස්වභාවය තියෙනවා. එතකොට අරයාර යෝගට් එක තොලගාද්දි තෘෂ්ණාව වැඩි වෙන්න නෝනා අර සියුම් කය ඝන ස්වභාවයට පත් වෙනවා. එතනින් තමයි මේ මිනිස්යා කියන කෙනා බිහි වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ දැන් මේ යෝගට් එක අතුරුදහන් වුණාට පස්සේ නෝනා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හතු වර්ගයක් පිපෙනවා කියලා. ඒකත් මීපැණි වගේ කියනවා, සුවඳ හමනවා කියනවා. ඒකත් අර වගේම අරගොල්ලෝ තෘෂ්ණාවෙන් කන්න ගිහිල්ලා එකතු කරගන්න ගිහිල්ලා ඒකත් අතුරුදහන් වෙනවා කියනවා. ඊට පස්සේ ආයිමත් මෙහෙම යනකොට පලා జాතියක් මතුවෙනවා කියනවා. ඒකත් අර වගේ මීපැණි වගේ සුගන්ධවත් රසවත් කියනවා. මොකද ඒකත් අර විදිහටම තෘෂ්ණාවෙන්
අයිති කරගන්න ගිහිල්ලා කන්න ගිහිල්ලා ඒකත් අතුරුදහන් වෙනවා කියනවා. ඊට පස්සේ නෝන ඇල්ලහල් පාල වෙනවා කියනවා. ඒක උදේ වැපරුවට පස්සේ හවසට අස්වැන්නු නෙලන්න පුළුවන් කියනවා. ඒක ඒ විදිහට කරලා ඒකේ තෘෂ්ණාව ඇති වෙලා මේවා කොටු කරගන්න ගිහිල්ලා මේවා එකතු කරගන්න ගිහිල්ලා ඒකත් අතුරුදහන් වෙලා යනවා කියනවා. ඉතින් මේ වගේ තෘෂ්ණාව නිසාම මේ සත්වයාගේ පටන් ගැනීම නිසා ඇති වුණා වූ මේ විනාශයන් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට එහෙම ගිහිල්ලා එහෙම ඇවිල්ලා නෝනා මේ වෙලාවේ බලනකොට දැන් අපි මීට අවුරුදු 40කට 50කට අපේ පුංචි කාලේ නෝනා පළතුරක් වැළඳුවත් එළවලුවක් වැළඳුවත් ඒවැයි රසයක් එහෙම නැත්නම් ගුණයක් කියන කාරණේ තිබ්බා නේද? නමුත් වර්තමානයේ පළතුරක් ගත්තත් එළවලුවක් ගත්තත් මහ පොළොවේ වැවෙන ගත්තත් ඒ අතීතයේ තිබ්බා වූ රසෝජාව ඒවා තුල නැහැ. ඒ රසෝජාව නැති වුණේ කුමක් නිසාද? මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම. ඒ රසෝජාව විනාශ කරලා දැම්මා. ඇයි වැඩි අස්වනු ගන්න ගිහිල්ලා වැඩි පළදාව ගන්න ගිහිල්ලා මහ පොළොවට කෘමිනාශක ගහලා වසවිස ගහලා බෙහෙත් ගහලා රසායනික පෝර ගහලා පොළවේ තියෙනා වූ රසෝජාව මරලා දැම්මා. තේරෙනවද? පොළවේ තියෙනා වූ රසෝජාව මරලා දැම්මේ කුමක් නිසාද? මිනිස්යාගේ තෘෂ්ණාව නිසාමයි. එතකොට මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මිනිස්සු අර රසවත් කියලා කාපු පළතුරු ටික එළවලු ටික නැත්නම් හාල් ටික වී ටිකේ තියෙන රසය නැතුව ගියා. ඒ රසය නැතුව යද්දි දැන් මොකද්ද වෙන්නේ? රසය ඇති කරගන්න කෘතිම රසකාරක කෘතිම වර්ණක යොදලා අපි දැන් රසය ඇති කරගන්නවා. තේරෙනවද? එතකොට දැන් ඒ රසය ඇති කරගන්න යන ගමනේදී දැන් අපි කොතෙන්ද යන්නේ? ලෙඩුන් බවටයි අපි පත් වෙන්නේ. මේ කෘතිම රසකාරක එහෙම නැත්නම් කෘතික වර්ණක මේවා යොදන්න ගිහිල්ලා ඒවා නිසා සමාජයේ රෝගීභාවයට පත් වෙන තැනට සමාජය ඇවිල්ලා තියෙනවා. දැන් කුමක් නිසාද මේක මෙතෙන්ට ආවේ? තෘෂ්ණාව නිසා. මිනිස්යාගේ තෘෂ්ණාව නිසාම වැඩි අස්වනු වැඩි ආදායම් ලබන්න ගිහිල්ලාම ඒ පොළවේ තියෙන රසෝජාවත් මරලා දැම්මා. දැන් මිනිස්සෙකුට නෝනා පළතුරක් වළඳලා එහෙම නැත්නම් එළවලුවක් බතක් වළඳලා ඒගොල්ලන්ට අවශ්‍ය රසය ජීවිතයට ගන්න බෑ. ඒ නිසා මිනිස්සයා මොකද කරන්නේ? එතනින් ඒ රසය නැති වෙනකොට මිනිස්සයා මස් මාංශ උදෙසා යොමු වෙනවා. මොකද එතනින් තමයි ඒගොල්ලන්ට රසය තියෙන්නේ. ඒතකොට මස් මාංශ උදෙසා මිනිස්සයා තෘෂ්ණාව ඇති කරගත්තට මොකද වෙලා තියෙන්නේ? ඒ මස් මාංශ වල ඉල්ලුම වැඩි වෙනකොට මස් මාංශ ඉක්මනට හදන්න අන්න කුකුලන්ට එළුවන්ට ඌරන්ට එන්සයිම් දීලා බෙහෙත් දීලා පුළුවන් තරම් අඩු ආයුෂෙන් ඒ සතාව මරන්න ගන්නවා. තේරෙනවද? දැන් ඉස්සර මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දවස් 45න් මරනවා. ඉස්සලා අවුරුදු 10ක් ජීවත් වෙච්ච හරක දැන් අවුරුද්දෙන් මරනවා. ඒගොල්ලන්ට බෙහෙත් දීලා එන්සයිම් දීලා මේවා මරන්න ගත්තාම ඒ තෘෂ්ණාවේ අධිකභාවය නිසාම මෙහෙම යද්දි මස් මාංශ කියන જાතියේ රසය හීන වෙනවා. තේරෙනවද? දැන් වෙලා තින්නේ ඒකයි. එළවලු වල රසයක් නැහැ, පළතුරු වල රසයක් නැහැ, වවන දේ රසයක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ ඒ රසය හොයන මිනිස්සු මස් මාංශ වලට යොමුනහම මස් මාංශ වල ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වුණාම සැපෙවුම වැඩි කරන්න මොකද කරන්නේ? මේ පැත්තෙන් පුළුවන් තරම් ඉක්මනට බෙහෙත් දීලා අරව මේවා කළ සත්තු මරලා වෙළඳ පොළට එනවා. දැන් බලනකොට අවසානයේ එළවලු වලත් තියෙන රසය අඩු වුණා. දැන් මස් මාංශ වලත් තියෙන රසය අඩු වෙනවා. කුමක් නිසාද අඩු වුනේ? තෘෂ්ණාව නිසාමයි. දැන් මෙහෙම ගිහිල්ලා නෝනා දැන් ලෝකෙ එන්නේ කොතෙන්ටද? දැන් එළවලු පළතුරු මේ සියල්ලෙමත් රසය නැතුණාට පස්සේ ඊට පස්සේ මේ මස් මාංශ වලත් රසය අර විදිහට අර කෘත්‍රිම හේතුන් නිසා නැති කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මිනිස්යාව මරාගෙන කන තැනට පත් වෙනවා කියලා. ඒක තමයි මූර්ධ සංඥාව කියලා කියන්නේ. දැන් මිනිස්යා කියන්නේ ලේවල රස. දැන් අලුත්ම ආහාර තාක්ෂණය තමයි සතුන්ගේ ලේ අරගන්නවා. ලේ අරගෙන මුදෝලා යෝගට් එක හදනවා, බදිනවා, එක රස කෑම හදනවා. මේ මොහොතේ ඔය චීනය වගේ දියුණු රටවල් වල පවානෝනා කලල රූප ගබ්සා කරනවා ළමා කාලෙදිම. තේරෙනවද? ජනගහනේ වැඩි හේතුව නිසාමත් කලල රූපය ඒගොල්ලෝ ගබ්සා කරනවා. අම්මලා සල්ලි වලට කලල රූපය විකුණනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කලල රූපය තමයි අද හුඟක් තැන්වල තියෙන රසවත්ම ආහාරය බවට ඒගොල්ලන්ට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මිනිස්යාගේ මස තමයි අවසානයේ අපිට රස තියෙන මසක් බවට පත් වෙන්නේ. මොකද තෘෂ්ණාව නිසා එක පැත්තකින් පොළවේ තියෙන රසෝජාව මරලා දැන් පොළවේ තියෙන ආහාරයක රසයක් නැහැ. ඊළඟට මස් මාංශ වලට යොමු වෙලා මස් මාංශ කෙරේ ඉල්ලුම වැඩි වීම නිසා මස් මාංශ අඩු වයසෙන් මරන්න එන්සයිම් දීලා බෙහෙත් දාලා දැන් මස් මාංශ වල රසයකුත් නැහැ. ඔය කියන්නේ මිනිස්සු බොයිලර් කුකුලන්ගේ රස නැහැ කියලා එහෙම කියනවා නේද? කියලා ගම් කුකුල් හොයාගෙන යන්නේ. ඒ වගේ මේ ඒ නිසාම දැන් ඒකෙත් රස නැහැ. දැන් මේ සියල්ලම රස අහිමුණාට පස්සේ නෝනා මිනිස්සයා ලේවල රසයි දැන් බලන්න යන්නේ. තේරෙන මිනිස්යාගේ මස මිනිස්යා කාලා එතන තමයි මිනිස්යාගේ රස පිහිටන්නේ. ඒ නිසා නුනා තෘෂ්ණාව විසින් මේසා විනාශයක් සමාජය තුලට සිද්ධ කළා තියෙනවා. මේ විනාශ වෙන ලෝකයක් එක්ක
උසස් ප්‍රඥාවක් උසස් මනසක් අරගෙන ආපු අපිත් පිරිහීමට ලක් වෙනවා. ගරු ස්වාමින් වහන්සේගෙන් විමසමු මේ විකෘති වන ලෝකයේ ඉදිරියේ දෙවියන් මිනිස්සුන්ට පිහිට වෙන්නේ නැද්ද කියලා. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ෂණය. මේ විකෘති වන ලෝකයේ ඉදිරියේ දෙවියන් මිනිස්සුන්ට පිහිට වෙන්නේ නැද්ද කියන එක දැන් ස්වාමින් වහන්සේට අපි යොමු කරමු. ගරු ස්වාමින් වහන්සේ මේ පිළිබඳව අපට පැහැදිලි කරන්න. ලෝකය විකෘති වෙන්න තේරුණාද? මිනිස්සයා දුස්සීලභාවයට පත් වෙන්න දෙවියෝ දුස්සීලභාවයට පත් වෙනවා කියලා. තේරුණාද? දැන් මේ මිනිස්සු දුස්සීල වෙනකොට දෙවියෝ හොඳ වෙන්නේ නැහැ. මොකද දෙවියා කියන්නේත් නෝනා මේ මනුස්ස ලෝකයේම ඉඳලා ගිය කෙනෙක්. වෙන කෙනෙක් නෙමෙයි. තේරුණාද? එක සැරයක් සක්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මට තවත් වෙලා මෙතන ගත කරන්න බෑ. දිව්‍ය ලෝකේ හරි ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ. සමහර දෙවියෝ ගහ ගන්නවා, සමහර දෙවියෝ එන කොටා ගන්නවා, සමහරු එයාගේ විමානයෙන් කෑල්ලක් අල්ල ගන්නවා, සමහරු අරයාගේ දිව්‍යාංගනා වරන් පැනලා යනවා. ඒ සියලුම දේවල් දිව්‍ය තලයේ තියෙනවා. මොකද මේ මනුස්ස ලෝකෙම ඇය ඉදිරියට ගිහිලා ඉපදිලා ඉන්නේ තේරෙනවද? ඉතින් ඒ වගේ නෝනා දිව්‍ය තලත් මනුස්ස ලෝකයේ පිරිහෙන්න නෝනා දිව්‍ය තලත් පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒතකොට දිව්‍ය තල පිරිහෙනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයක කියනවා නෝනා දෙවියන් මේ අධර්මිෂ්ඨ අයට උපකාර කරනවා කියලා. අධර්මිෂ්ඨ අයට උපකාර කළේ අධර්මිෂ්ඨ භාවයේ තව තවත් රට තුල ලෝකයේ තුල වැඩි කරනවා කියනවා. තේරෙනවද? අකලට වැසි වස්සනවා කියනවා. මේ පායන කාලේ මහා වැසි වහිනවා කියනවා. මහා වැසි වහින කාලේ පායනවා කියනවා. ඒ වගේ අකලට වැසි වස්සලා අකලට ඉඩෝර ඇති කරලා මිනිස්යාව දැඩි ආකාරයෙන් පීඩාවට පත් කරනවා කියනවා. මොකද ඒගොල්ලෝ ගුණධර්ම රකින්න අයටත් කැමති නැහැ. ඒ වගේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යා පිරිහීමට සාපේක්ෂව දෙවියන්ත් පිරිහීමට පත් වෙනවා කියලා. ඒ දෙවියෝ මිත්‍යා දෘෂ්ටික භාවයන්ට පත් වෙලා මිනිස්යාට පීඩා කරන්න අකලට වැසි වස්සනවා, අකලට ඉඩෝරයන් ඇති කරනවා, ඉඩෝරයන් ඇති කරලා අධර්මිෂ්ඨ භාවයට උපකාර කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? ඒ වගේ නෝනා එවැනි හේතුන් නිසා මෙවැනි කාර්යගුණික විපර්යාසයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නෝනා තව දෙයක් තියෙනවා. අපි දන්නේ වැස්සක් වහිනවා කියන කාරණේදී අපි දන්නේ එකම එක දෙයයි. ඒ කියන්නේ අර ඉන්දියාවේ හරි කොහේ හරි තියෙන බෙන්ගාල බොක්කේ වායු පීඩනයක් ඇති වුණායි කියන කාරණේ විතරයි දන්නේ. ඊට වඩා දෙයක් දන්නේ නැහැ. වැස්සක් ඇති වුණාම ඕක තමයි මාධ්‍යෙන් හෝ කාලගුණෙන් හෝ කියන්නේ අහවල් බෙන්ගාල බොක්කේ මේ විදිහේ වායු සුළඟක් ඇති වුණා කියලා. නමුත් ඉන් එහාට දෙයක් අපි දන්නේ නැහැ. නමුත් ඉන් එහාට දෙයක් බුදුදහම තුලින් අපිට මතු කරලා පෙන්නනවා නෝනා. ඒ මතු කරලා පෙන්නන්නේ මොකද? අපි සංසාරේ අප්‍රමාණ වැස්ස වලාහක දෙවිවරු වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. අපි සංසාරේ වැස්ස වලාහක දෙවිවරු වෙලා ඉපදිලා අපි කාමච්ඡන්දයන් විඳින්න අපි සතුටු වෙන්න ඒ වලාකුළු උඩ අපි සෙල්ලම් කරපු වෙලාවේ සතුටු වෙන වෙලාවේ ඒ වැස්ස වැසි නිසා අප්‍රමාණ මිනිස්සු අපි පීඩාවට පත් කරලා තියෙනවා. තේරුණාද? ඒ වගේම අපි අධර්මිෂ්ඨ දෙවිවරු වෙලා ඉපදිච්ච වෙලාවේ ඒ අධර්මිෂ්ඨ භාවය නිසා වැසි ඇති කරලා අප්‍රමාණ මිනිස්සෙන්ට පීඩා කරලා තියෙනවා. ඒ වගේම අපි සංසාරේ මනුස්ස ජීවිතවල ඉපදිලා ඔය ගම් වතුර ආධාර ගසා කාලා එහෙම නැත්නම් අප්‍රමාණ ඊට සම්බන්ධ දේවල් කරලා අපි මිනිස්සුන්ව පීඩාවට පත් කරලා තියෙනවා. එහි විපාකයන් නිසා නෝනා මේ විදිය වැසි ඇති වෙලා අපිත් ඒ විදියට පීඩාවන්ට ලක් වෙනවා. අපි පෙර ජීවිතවල වැස්සවලාක දෙවිවරු ඇටියට ඉපදිලා වැසිවස්සල මිනිස්යන්ට පීඩා කළා වගේම අපි මිනිස්සු වෙලා වෙච්ච වෙලාවේ ඒ අකුසල් විපාකයන් අපි අත්විඳිනවා. එහෙනම් නෝනා කොතන හෝ වැස්ස නිසා, ගම් වතුර නිසා, ඉඩෝරය නිසා පීඩා විඳින අප්‍රමාණ මිනිස්සු ලෝකේ ඉන්නවා. සමහරු ඉඩෝරය නිසා මිය යනවා. සමහරු ඉඩෝරය නිසා ලෙඩ රෝග හැදෙනවා. සමහරු වැස්ස නිසා ගහගෙන ගිහිල්ලා ගිලිලා අප්‍රමාණ මැරෙනවා. නමුත් මේ කිසිම දෙයක් නෝනා හේතුවක් නැතුව සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි. මේ සංසාරයේ හේතුඵල ධර්මයන්මයි. අද වැස්සට අහු වෙලා කොටු වෙලා කවුරු හරි ආහාරයක් නැතුව දුක් විඳිනවා නම් එයා සංසාරේ එයාට ලැබුණු අවස්ථාවේදී ඔය සහනාදාර ගම් වතුර සහනාදාර ඕවා මේවා ගසාගෙන කාපු කෙනෙක්මයි. තේරෙනවද? මේ හේතුඵල ධර්මයන් තොරව අපිට ජීවිතේ දකින්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට එහෙමයි කියන්නේ. ඒ නිසා වැස්සත් ඉඩෝරේ ඇති වුණත් නෝනා හේතුවක් නිසාමයි ඒව සකස් වෙන්නේ. ඒ හේතු කියන්නේ අපිත් සංසාරේ ඊට අදාළ තැන්වල ඉඳලා අපි ඉඩෝරයන් ඇති කරලා වැසි ඇති කරලා අප්‍රමාණ මිනිස්සෙන්ට පීඩා කළා, සත්වෙයින්ට පීඩා කළා තියෙනවා. තේරෙනවද? අපිට ලැබුණු අවස්ථාවන් වලදී අපි මිනිස්සෙන්ට උපකාර කරන අවස්ථාවන් වලදී ඒ ධනෙ පැහැරගෙන ඒවා වංචා කරලා අප්‍රමාණ මිනිස්සෙන්ට දුක් දීලා
තියෙනවා. ඉතින් ඒවයි විපාකයන් නිසා මෙවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන් ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකයා අධර්මිෂ්ඨ වෙන්න දෙවියොත් අධර්මිෂ්ඨ වෙනවා. දෙවියොත් අධර්මිෂ්ඨ වෙලා ඒ අධර්මිෂ්ඨ වූ දෙවියන් අධර්මිෂ්ඨ මනුස්ස බලවේගයට උපකාර කරනවා. ඒ උපකාර කරද්දී ඒවා ශක්තිමත් වෙන්න ඒ දෙවියොත් තව තවත් දුස්සීලභාවයන්ට පත් වෙලා මේ විනාශය කරා ලෝකය ඇදී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එහෙනම් මෙතන මුල තෘෂ්ණාවයි නෝන. තෘෂ්ණාව නිසාම අපි කරගන්නා වූ සිල්පද බිඳ ගැනීම අකුසලයන් නිසා මෙවැනි මේ හිතා ගන්න බැරි වැසි, හිතා ගන්න බැරි ඉඩෝර, හිතා ගන්න බැරි සුළං මේවා තුලින් අපිට සිද්ධ වෙන්න පුළුවන්. ධර්මය ඔබට දැනෙන පරිදි විග්‍රහ කරගනිමින් ඉන්නා මේ අවස්ථාවේ ඔබ කල්පනා කරනවා ඇති මම ධර්මිෂ්ඨාකාරයට ජීවත් වෙනවා. එහෙමනම් මගේ රැකවරණය කුමක්ද? දෙවියොත් අධර්මිෂ්ඨ වෙනවා නම් ධර්මිෂ්ඨ මට ඇති සහනය කුමක්ද? හොඳයි. ඒ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේගෙන් විමසමු. රහතුන් වැඩිමග ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන රාජකිරියේ ආර්ය ඥාන ගරු ස්වාමීන් වහන්සේ මේ දහම් කරුණු ඔබට පැහැදිලි කරන්නේ. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක් දැස් පියාගන්න. තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම් කඳ විඳගන්න. දෙවියනුත් අධර්මිෂ්ඨ වෙනවා නම් ධර්මිෂ්ඨ මට ධර්මිෂ්ඨ ඔබට ඇතිවන රැකවරණය කුමක්ද? අපි විමසමු ස්වාමින් වහන්සේගෙන් මේ ප්‍රශ්නය. ස්වාමින් වහන්සේ මේ පිළිබඳවත් අපට පැහැදිලි කර දෙන්න. රැකවරණය නොවන මේ සිද්ධ වෙන්නා වූ ලෝක ධර්මයන් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ අවබෝධ කරගෙන ලෝකයෙන් එතරලා යන්නයි. එච්චරයි. ඊට වඩා දෙයක් නැහැ. මේකට වෙන තාවකාලික විසඳුම් මේකට නැහැ. ගරු ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨ පුද්ගලයන්ටත් දෙවියන් කරදර කරනවාද? ධර්මිෂ්ඨ කෙනාටත් කරදරයක් කරනවා නම් ඒකත් හේතුඵල ධර්මයක්. තේරෙනවද? ඒකත් එයා කළා වූ අකුසලයක්. තේරෙනවද? ඉතින් ඔය අකුසලය අපි කතා කරලා කවදාකවත් විසඳන්න බෑ. අර මේ රාහුල කුමාරයා අර සුළඟිල්ල එල්ලිලා බුදුරජාණන් වහන්සේගේ දායාද ඉල්ලගෙන එද්දී බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාට දුන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දායාදයයි. තේරෙනවද? ඒ උතුම් පැවිද්ද කියන පැවිදි උපසම්පදාව කියන දායාදය. ඒ උතුම් දායාදය දුන්නේයි බුදුරජාණන් වහන්සේ දන්නවා ඉන් මෙහා මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියලා. ඒ නිසා නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මොහොත අපි මේ ජීවිතේ පළමුව වතාවට අත්දකින දෙයක්. මං අර කිව්වා වගේ ඉරවල් 7ක් පායලා කල්ප විනාශයන් දසදහස් ගානකට අපි සංසාරේ මුහුණ දීලා තියෙනවා කියනවා. ඒ වගේම අපි අධර්මිෂ්ඨ දෙවියෝ වෙලා අප්‍රමාණ මනුස්ස ජීවිත මනුස්ස ප්‍රජාවට පීඩා කළා තියෙනවා, දෙවියන්ට පීඩා කළා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් මේක මෙතනින් නවත්තන්න බැහැ නෝනා. තේරෙනවද? මේවා අපිට අනාගතයේ ලෝකයේ සැලසුම් වෙන්නේ නෝනා කොතනකවත් ධර්මිෂ්ඨ කෙනාටවත් මේකෙන් ගැලවෙන්න පුළුවන් විදියකට. මොකද මාර්යා ලෝකයේ සැලසුම් කරන්නේ වැරදි කරන කෙනාත් වැරදි නොකරන කෙනාත් දෙන්නාම මේක කොටු වෙන විදිහටයි නෝන. වැරදි කරන කෙනා වැරදි කරලා අපාගත වෙනවා. තේරෙනවද? එයා වැරදි කරලා අපාගත වෙනවා. වැරදි නොකරන කෙනා වැරදි කරන කෙනා කරන දේවල් ගැන ගැටිලා අපාගත වෙනවා. තේරෙනවද? දෙන්නම මේකට කොටු කරලා තියෙන්නේ. ඔබතුමිය ධර්මිෂ්ඨව ජීවත් වුණා කියලාත් ඔබට මේ සමාජයෙන් ගැලවෙන්න බෑ. තේරෙනවද? ඇයි ගැලවෙන්න බැරි? වැරදි කරන කෙනා වැරද්ද තුලින් මායя අකුසලයට කොටු කරනවා. නිවැරදි කෙනා වැරදි කරන කෙනා දිහා බලලා ගැටිලා එයාත් අකුසලයට කොටු කරනවා. ලෝකේ ඒකනේ වෙන්නේ නේද? දැන් වැරදි කරන්නේ ඇයි? ඔන්න පුවත්පතක ගත්තොත් මාධ්‍යයක ගත්තොත් මේක කියවලා වැරදි නොකරන කෙනා මේවා බල බල ගැටි ගැටි ද්වේෂය වඩ වැරදි කර කර මේවාට එරෙහිව ඒගොල්ලෝ සටන් කරන්න යනවා. දැන් මොකද්ද කරලා තියෙන්නේ? දෙන්නාම එක ගොඩට. එහෙනම් මායя මෙතෙන්ට ලෝකේ දාලා තියනවා නෝනා. මෙතෙන්ට ලෝකේ දාලා නම් මේ දෙන්නාටම මේ මාර්ගය තුල ගිහිලා ගැලවෙන්න බෑ. ගැලවෙන්න තියෙන එකම දෙයයි මේ ලෝක ධර්මයේ තේරුම් අරගෙන හැකිතා කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම කරමින් මේ ලෝකයෙන් ගැලවිලා යන කාරණේ අපිට තියෙන්න ඕන. ඉන් මෙහා විකල්පයක් නම් අපිට නැහැ. මේ හැමදහම් කාරණයක්ම ඉතාමත් හොඳින් අවධාරණය කරගන්න, අවබෝධ කරගන්න. ඔබේ ජීවිතය ඔබ ගැනයි මේ අපේ ගරු ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන උන්වහන්සේ සත්‍ය දකින්නට වෑයම් කරමින් මේ අපට පැහැදිලි කරන්නේ අපේ ජීවිතය ගැනමයි. මෙන්න මේ ප්‍රශ්නයයි අපේ ගරු ස්වාමීන් වහන්සේටම යොමු කරන්නේ. වෙන ග්‍රහලෝකවල ජීවත් වන බවට බෞද්ධයෝ හැටියට අපි විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කොට තිබෙනවා. එතකොට ඒ අය බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයද? ඒ අයගෙන් මනලොව මිනිසුන්ට තර්ශනයක් තිබේද? මෙන්න මේ කාරණය විමසමු.
බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ගරු ස්වාමින් වහන්සේ වෙනත් ග්‍රහලෝකවල ජීවීන් සිටින බවට සාක්ෂි තියෙනවද? ඒක සත්‍යයක්ද? ඒ වගේම ඒ අයගෙන් මනුලොව මිනිස්සුන්ට තර්ජනයක් තියෙනවද? මේ ග්‍රහලෝකවල ජීවත් වනවායයි කියන ජීවීන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයද? බුදුරජාන් වහන්සේ සරණ ගිය ජීවීන් ඉන්නවා කියලා නම් කියන්න මම දන්නේ නැහැ නෝනා. තේරුණාද? දිව්‍යතල බ්‍රහ්මතලවල හැරුණකොට වෙනයම් තියෙනා වූ ග්‍රහලෝක හරි කොහේ හරි බුදුරජාණන් වහන්සේ සරණ ගියා ඉන්නවාද කියන්නම් මම දන්නේ නැහැ. නමුත් මේ මනුස්ස ලෝකය වගේම නෝනා අප්‍රමාණ මනුස්ස ප්‍රජාවන් ඉන්න ලෝකයන් තව තියෙනවා නෝනා. තේරෙනවද? ඒක බුදුදහමෙන් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. තේරෙනවද? නමුත් දැන් අපි දන්න ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ උතුම් සමාධියකින් පසු වෙලා ඉන්නකොට නෝනා වෙනින් මිනිස්සුયો ජීවත් වෙන ග්‍රහලෝකයක් අරමුණු වෙලා තිනවා. ඒ ග්‍රහලෝකය නෝනා උන්වහන්සේට දකින්නේ ඒක සම්පූර්ණයෙන්ම කෘත්‍රිමව හදාපු ලෝකයක්. කෘත්‍රිම පරිසරයක් එතන තියෙන. මේ ගහකොළ ගහවැල් ඔය පළගෙඩි ඒවා මොනවත් ඒකේ නැහැ. තේරෙනවද? ඒක හරිම කෘත්‍රිමම හැදුවා වූ ඊටමත් මේ දියුණු තාක්ෂණයක් තියෙනා වූ පරිසරයක් ඒක. තේරෙනවද? ඒ ස්වාමින් වහන්සේ දකිනවා එකන විශාල පාරක් එක තැනකින් මාර්ගයක් තව තැනක මේ ළමයි සෙල්ලම් කරන උද්‍යානයක්. තේරෙනවද? ඒකන තියෙන්නේ. තේරෙනවද? ඒ පාර ඇවිල්ලා නෝන හරියට මේ අපේ මේ ඔය දැන් අලුතෙන් හදලා තියෙන ඔය හයිවේ පාරවල් තියෙන්නේ. ඒ වගේ ඊටමත් තියුණු තාක්ෂණයක් තුල හදපු නවීන මාර්ගයක් ඒක. තේරෙනවද? එතන ඒ සෙල්ලම් කරන්න ඇවිල්ලා මේ ළමයි 20 දෙනෙක් විතර කණ්ඩායමක් ඉඳලා තිනවා. ඒ ළමයි 20 දෙනා මේ අඩි 2කමාරක් තරම්වත් උස නැහැ. මේ ළමයි 20 ගානම ඇඳලා තියෙන එකම යුනිෆෝම් එකක් වගේ. තේරෙනවද? එක්කම එක. ඒ කියන්නේ පාසල් ශිෂ්‍යයෝ වගේ ළමා පිරිසක් වැඩි හිටියොත් ඉඳලා තිනවා. ඒ වැඩි හිටියොත් අඩි 4කට වඩා එතන උස වෙලා නැහැ. ඒගොල්ලෝ එතන සෙල්ලම් කරනකොට නෝන එක යානයක් ඇවිල්ලා තිනවා. ඒ යානය ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් අර මේ ඔය වෙසක් කාලේට හදන අර බක්කි කූඩු වගේ තියෙන්නේ. හතරස් කූඩු තියෙන්නේ. ඒ වගේ කූඩුවක් වගේ එකක්. ඒ යානෙන් තව ළමයි පිරිසක් බහිනවා. ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා. තේරෙනවද? කෘත්‍රිමව හැදුවා වූ නගරයක් ඒක. කිසිම ගහක් කොළක් කිසිම දෙයක් එහෙම නැහැ. ගලක් වැලි ගැටයක්වත් පේන්නේ නැහැ. සනිකර කෘත්‍රිමව හැදුවා වූ දෙයක්. කෘත්‍රිමව හැදුවා වූ නගරයක්. එතකොට එහෙමනම් නෝනා මේ ලෝකේ අපේ ප්‍රජාවට වඩා දියුණු ප්‍රජාවන් ලෝකේ සිටිනවා. තේරුණාද? තාක්ෂණය අතින් දියුණු අය. නමුත් ඒ වෙලාවේ නෝනා එතන එක මහත්තයෙක් ඉඳලා තිනවා අඩි 4ක් විතර උස. ඒ මහත්තයා පැලඳගෙන ඉඳලා තියෙන්නේ මේ යුරෝපීය ඇඳුමක්. යුරෝපීය ඇඳුමක් තියෙන මේ දික්කල්සම කෝට් එක දාලා ඒ යුරෝපීය ඇඳුමක් තමයි යා පැලඳගෙන ඉඳලා තියෙන්නේ. තේරෙනවද? මේ කියන දේ දැඩි විදිහට කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. තේරෙනවද? නමුත් ගන්න කෙනෙකුට මෙතන ගන්නත් පුළුවන් දෙයක් තියෙනවා. තේරෙනවද? එහෙනම් අපේ ප්‍රජාවට වඩා දියුණු ප්‍රජාවක් ලෝකේ ජීවත් වෙනවා. නමුත් ඒගොල්ලොත් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියට යටත් සත්වෙයි. තේරෙනවද? පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියට යටත් සත්වෙයි. දැන් අපි කියමු ඔය නාසා ආයතනය වගේ ආයතන තියෙනවානේ. ඒවායේ ඉන්න මහත්තුරු මුළු ජීවිතේම උපාදානය කරගෙන ඉන්නේ මොනවද? ඔය ග්‍රහලෝක, වෙනත් ලෝක, ඉර හඳ තාරකා ඕවා තමයි උපාදානය කරගෙන ඉන්නේ. ඒගොල්ලෝ මුළු ජීවිතේම පරීක්ෂණ පවත්වන්නේ මේ පිට රටේ ඉන්න ඔය ග්‍රහලෝක වෙනත් මිනිස්සුયો ගැන තමයි. මේගොල්ලෝ මැරෙන වෙලාවේදී නෝනා මෙවැනි උපාදානයක් සකස් වුණොත් මේගොල්ලෝ ගිහිල්ලා ඒ කුරුමිට්ට වෙලා ඒ ග්‍රහලෝකවල ඉපදෙනවා. එහෙම තමයි මේ ලෝක ප්‍රජාවේ ස්වභාවය එකයි. පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් මේ යන්නේ. තේන්න. එතකොට ඒ ග්‍රහලෝකවල ඉන්න අය මේ ග්‍රහලෝකය ගැන හිතලා ඒගොල්ලොත් මේවා ගැන පරීක්ෂණක පවත්වමින් ඉන්නවනම් මැරෙන වෙලාවට ඒවා ඒගොල්ලන්ට උපාදානී වුණොත් ඒගොල්ලොත් ඇවිල්ලා මෙහි ඉපදිලා ඉන්න පුළුවන්. තේරෙනවද? ඉපදෙන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ කොහේ මිනිස්සෙක් ජීවත් වුණත් ඒ සෑම මිනිස්සෙක්ම මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලට යටත්වයි ජීවත් වෙන්න ඕන. එනිසා ලෝකයේ කොතනකවත් වෙනත් මනුස්ස වාසස්ථාන නැහැ කියලා ධර්මානුකූලව අපිට කියන්න බෑ. අර ස්වාමීන් වහන්සේ දැක්ක උදාහරණයක් තමයි මම මේකට යම් මේ ශක්තියක් ගන්න මතක් කළේ. තේරෙනවද? ඒ නිසා එවැනි අයගෙන් අපිට බලපෑම් වෙන්න බෑ කියලා අපිට කියන්න බෑ. මොකද ඒගොල්ලෝ අපිට වඩා තාක්ෂණයෙන් දියුණු අපිට වඩා දියුණු జాතියක්. තේරෙනවද? අපේ කොතනකවත් එවැනි නගරයක් නැහැ. කොළ කෑල්ලක් බිම වැටිලා නැති, වැලි කැටයක්, ගල් කැටයක් බිම වැටිලා නැති දණක්. ඒවා නිකම් මැදපු දේවල් වගේ ඊටමත් පිරිසිදුව ඊටමත් තියුණු තාක්ෂණයෙන් යුතු දේවල්. ඒ නිසා නෝනා ඒගොල්ලන්ගෙන් අපිට බලපෑමක් නොවේ කියලා අපිට නම් කියන්න බැහැ. ඒක අපි දන්නේ නැහැ. නමුත් එවැනි දේවල් ලෝකයේ තුල තියෙනවා නෝනා. ධර්මයට කොතනකවත් ඒවා එරෙහි නැහැ. බුදුරජාණන් වහන්සේ සහස්සී දසසහස්සී ලෝක ධාතුන් ගැන අපිට කියලා තියෙනවා. ඒ නමුත් ඒගොල්ලෝ තෙරුවන් සරණ ගියා එන නෙමෙයි. තේරෙන. එහෙම කට්ටියක් නම් නෙමෙයි. මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටික භාවයන් තුල ජීවත් වෙන අය.
අපි බොහෝ දහම් කරුණු පැහැදිලි කරගත්තා ගරු ස්වාමින් වහන්සේගෙන්. රහතුන් වැඩිමග ඔස්සේ ගොස් ඔබට ධර්මයේ දේශනා කරන ගරු ස්වාමින් වහන්සේ මේ පැහැදිලි කරන දහම් කාරණා කොයිතරම්නම් ප්‍රායෝගිකද? ඔබේ ජීවිතය නැවත නැවත සකස් කරගන්න තරම් ඔබ තුල උනන්දුවක් ඇති කරනවාද? අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමින් වහන්සේ නමක්. ගරු ස්වාමින් වහන්සේගෙන් විමසමු. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැක දහම් ශ්‍රවණය කර නිවන් ප්‍රාර්ථනා කරන්න ඔබට කැමැත්තක් තියෙනවා නම් ඔබ කළ යුතු පුණ්‍ය ක්‍රියා මොනවද කියන ප්‍රශ්නේ ඔබ යොමු කරලා තිබුණා. ඒ ප්‍රශ්නයයි උන්වහන්සේට යොමු කරන්නේ. බුදුන් දෙසූ මග සත්‍ය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. බුදුදහමට අනුව නම් හැම මොහොතක්ම මගේ ජීවිතයට වගේම ඔබේ ජීවිතයටත් අලුත්. මොකද මීට තත්පර ගානකට පෙර සිටි මම නෙවෙයි දැන් ඉන්නේ. අලුත් මොහොතක් උදා වුණා. අලුත් ඔබ ඔබේ අලුත් මනසට ග්‍රහණය කරගන්නට සූදානම් වෙනවා තවත් ධර්ම කාරණයක්. මේ දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ අප කෙරෙහි මහත් කරුණාවෙන් රහතුන් වැඩිමග ඔස්සේ ගොස් ධර්මය අවබෝධ කරගත් ධර්මය අපට දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරිය ඥාන ගරු ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ මෛත්‍රී බුදුහිමියන් දකින්න එක බොහෝ දෙනෙක්ගේ ප්‍රාර්ථනය. උන්වහන්සේගෙන් දහම් ශ්‍රවණය කොට නිර්වාණය ප්‍රාර්ථනා කිරීම ඒ අයගේ එකම අරමුණ. ඒ සඳහා කළ යුතු පුණ්‍ය ක්‍රියා මොනවද කියලා බොහෝ දෙනෙක් විමසනවා ගරු ස්වාමින් වහන්සේ. ඒකට උත්තරයක්වත් මන්නම් කියන්න කැමති නෑ නෝනා. ඒ බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කියන්නේ නැහැ. තේරුණාද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න නම් නෝනා තව අවුරුදු ලක්ෂ 25ක්වත් යනවා. තව අවුරුදු ලක්ෂ 25ක් අඩුම ගානේ දැන් අවුරුදු ලක්ෂ 25ක් යනවා කියන්නේ මෙහිකයි. බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්යාට අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලේ කියලා. අවුරුදු 80000ක්. එතකොට අවුරුදු 80000ක් ආයුෂ තියෙන මිනිස්සුયો බිහි වෙන්න නම් නෝනා අපි ගණනය කරලා බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. අද වෙනකොට ඒක 70කට වගේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් සිද්ධ වෙලා තිනවා. මේ අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් සිද්ධ වෙන්න නෝනා අවුරුදු 2600ක කාලයක් ගිහිල්ලා තිනවා. අවුරුදු 2600ක කාලයක් තුල අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් තමයි සිද්ධ වුනේ. තේරෙනවද? මෙහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්යාගේ දුස්සීලභාවය නිසා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10යි කියන තැනට බහිනවා කියලා. එතකොට අවුරුදු 10 දිනෝනා මිනිසයා ජීවත් වෙලා විවාහ වෙලා ඉගෙනගෙන මැරිලා ගිහිල්ලා ඉවරයි. දැන් එතකොට මේ මිනිස්යාගේ පරමායුෂ මෙහෙම ගිහිල්ලා අවුරුදු 10ට අඩු වෙලා අවුරුදු 10 ඉඳන් ආයිමත් අර මූර්ග සංඥාවෙන් මේ මනුස්ස ප්‍රජාව දුර්වල වෙලා එතන ඉඳන් ආයිමත් සිල්වත් භාවයේ විසින් මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 80000 කියන තැනට අරගෙන යනවා. එහෙනම් නෝනා පෑනක් කොලයක් අරගෙන ගණන් බලන්න. මේ අවුරුදු 50ක ආයුෂ වෙනස් වීම සිද්ධ වෙන්න අවුරුදු 2600ක් ගිහිලා තියෙනවා නම් අවුරුදු 80000ක් ආයුෂ තියෙන මිනිස්සුયો බිහි වෙන්නේ අවුරුදු කොච්චරයිද කියලා. අවුරුදු ලක්ෂ 25ක් දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයක් නැහැ මිත්‍යා දෘෂ්ටික භාවයේ සුල ලෝකයේ වැසුණු ගිලුණු ලෝකයක් නෝනා. බුදුන් දහම් සංගුණ කියන වචනයක් නැහැ. අපි කොතන ඉපදුණත් දුකතිලා ඉපදෙන්නේ. ඔබ හිතන්න අවුරුදු ලක්ෂ 25ක් කියන්නේ මේ අවුරුදු 60 70ත් එක්ක හිතලා බලන්න හිතා ගන්නවත් බැරි කාලපරාසයක් නෝන. ඒ නිසා යමෙක් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය දැකලා නිවන් අවබෝධ කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක මේ ලෝකයේ තියෙන අවිද්‍යාවේ බරපතලම තැනක් නෝන. තේරෙනවද? ඒ නිසා මේ මොහොතේ අපිට පුළුවන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දකින්න. මේ මොහොතේ අපිට පුළුවන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහන්න. ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්නවා කියලා සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ දකින්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. තේරෙනවද? ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවන් දකින්න ඕනේ හිත අනිත්‍යයි කියලා දකින මොහොතේම ඔබ දකින්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය කියන ධර්මයයි. එහෙනම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වුණත් ඔය ධර්මයමයි දේශනා කරන්නේ. මොකද්ද දේශනා කරන්නේ? පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි. එහෙනම් ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකිලා නිවන් දකින්නවා කියන හිත අනිත්‍යයි කියලා දකින මේ තප්පරයේදීම ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ දකිනවා. තේරෙනවද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේව ජීවමානව දකිනවා. එහෙනම් මේ මොහොතේ සකස් වෙන හිත අනිත්‍යයි කියලා දකිද්දී ඔබට පුළුවන් නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දකින්න, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දකින්න.
අපි අවුරුදු ලක්ෂ 25ක දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කරගෙන යනවා කියන්නේ මේ ලෝකේ බරපතලම මෝහබරිත ක්‍රියාවක් නෝන. ඒ නිසා දක්ෂ වෙන්න මේ මොහොතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දකින්න. ඒ දකින්න වෙලාවේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ වගේම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දැක්ක වෙනවා. මොන බුදුරජාණන් වහන්සේ පහළ වුණත් දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන ධර්මයේ විතරයි නෝන. මේ ලෝකේ මිනිසුන් අතර විෂමතාවය වැඩි. රූපයෙන්, පෙනුමෙන්, කටහඬින්, ක්‍රියාවන්ගෙන්, දක්ෂතාවය අතින්, දුර්වලකම් වලින් එහෙම වෙනස්කම් තියෙනවා. නමුත් මිනිස්යන් හැටියට මනුෂ්‍යත්වයේ ලැබපු අප අතර එවැනි වෙනස් පෞරුෂයන් පිහිටන්නේ ඇයි? අපි ගරු ස්වාමින් වහන්සේගෙන් ඒ පිළිබඳව විමසමු. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක්. ගරු ස්වාමින් වහන්සේ පෞරුෂත්වයෙන් ඉහළ ඊටමත් බලවන්ත මිනිසුන් අපි දකිනවා. ඒ වගේම මනුෂ්‍යත්වයේ ලැබුවත් ඒ මනුෂ්‍යත්වයට ඔබින පෞරුෂත්වයක් නැති පුද්ගලයන් අපි දකිනවා. මෙවන් විෂමතාවයක් ඇතිවන්නේ කොහොමද ස්වාමින් වහන්සේ? බුදුරජාණන් වහන්සේ ඒක කම්ම දායාද කියන සූත්‍රයේදී දේශනා කරනවා. මේ සත්වයා කර්මය දායාද කොට ඉපදී කියලා. කර්මය මගේ කොට ඉපදී කියලා. තේරෙනවද? එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් හීන ආයුෂ ලබනවා නම්, නිරතුරුවම රෝගීභාවයන්ට පත් වෙනවා නම්, අඩු ආයුෂෙන් කෙනෙක් මැරෙනවා නම්, ඒකට හේතුව පෙර ජීවිතය සත්ව හිංසාව සත්ව ඝාතන කරලා තියෙනවා. තේරෙනවද? ඒ නිසා අපේ වර්තමාන සමාජයේ යමෙක් අපිට පේනවා සමහරු මව් කුසේදී නැති වෙනවා, අවුරුද්දේදී දෙකේදී තුනේදී 10ේදී 15ේදී නැති වෙනවා. එහෙම නැති වෙන්නේ සමාජයේ වරදකින්වත්, එහෙම නැත්නම් කාගේවත් වරදකින්වත් නෙමෙයි. ඒ පෙයා සංසාරයේ පෙර ජීවිතේ සත්ව හිංසාවන් සත්ව ඝාතන කළා තියෙනවා. දැන් එක දරුවෙක් හිටියා. ඒ දරුවා නෝන අවුරුදු 12 වගේ 10 වගේ වයසෙදිම ඒ දරුවා අධිවේගී සුඛෝපභෝගී බස් රථයක ගමනක් යද්දී දැඩි හදිසි අනතුරකට ලක් වෙලා මිය පරලව යනවා. තේරෙනවද? හැමෝම මාධ්‍ය වේවා සියල්ලම දැන් බැන්නේ කාටද? අර රියදුරු දෙන්නට. තේරෙනවද? මේගොල්ලන්ගේ වැරදින් මහා චෝදනාවලි ගොඩාක් පොලිසියට එක පැත්තකින් බැනලා හරි ප්‍රශ්න ගොඩක් මතුවෙලා. අපි දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච දරුවා පෙර ජීවිතේ කුමක්ද මේ කරලා තියෙන අකුසල? මොකද ඒ දරුවා මේ ජීවිතේ අකුසලයක් කරපු කෙනෙක්. මේ ජීවිතේ බොහොම දෙමාපියන්ට කීකරුව ජීවත් වෙච්ච හොඳ දරුවෙක්. පෙර ජීවිතේ මේ දරුවා මේ ඉහළ පෙළේ නිවසක මෙහෙකාර බෞද්ධයක් වගේ කරපු කෙනෙක්. සුදු කෝට් එක ඇඳලා සුදු සරම ඇඳලා එහෙම කරන අර ඉහළ පෙළේ සේවක පිරිස ඉන්නේ එවැනි කෙනෙක්. තේරෙනවද? මේ කෙනා නෝනා ඒ ස්වාමින් වහන්සේ දකිනවා එයා වත්තේ වැඩ කරන වෙලාවේ එයා තියුණු කැත්තකින් සර්පේකට ගහලා කපනවා නෝනා. තේරුණාද? නමුත් ඒ සර්පයා කහපාට සර්පෙක්. ඒ කියන්නේ ගැරන්ඩියෙක් වගේ සර්පෙක්, විස සර්පෙක් නෙමෙයි. එතකොට මේ සර්පයා මැරීමේ අකුසලය නිසායි මේ දරුවා මේ විදිහට අර වාහනේ අනතුරට පත් උනේ. තේරෙනවද? හේතුඵල ධර්මයක්. තේරෙනවද? ඒතකොට දැන් බලන්න දැන් කෙනෙක් සර්පෙක් මරනවා. අපි කියමු දැන් මෙතන සර්පෙක් ඉන්නවා නෝනා. දැන් මෙතන සර්පෙක් ඉන්නවනම් මේක විසිතුරු සර්පෙක්. දැන් මේ මහත්තයා මෙතෙන්ට එනවා. ඇවිල්ලා හිතනවා දැන් හාමුදුරුවෝ මෙතෙන්ට ආවොත් මේ සර්පයා දෂ්ට කරන්න පුළුවන්. නැත්තම් වෙන දායක මහත්තයෙක් ආවොත් මේ සර්පයා දෂ්ට කරන්න පුළුවන්. මම මේ සර්පයාට ගහනවා, ගහලා මරලා දානවා කියලා ගල්ල මහලා දානවා නෝනා. දැන් එයා සර්පෙක් මැරුවා. නමුත් තව තැනක දැන් මහත්තයා යනවා. යනකොට එයාට පේනවා ගැරන්ඩියේ. ඒ ගැරන්ඩිය එයාගේ පාඩුවේ යනවා. නමුත් මේ එයාගේ පාඩුවේ යන මේ අහිංසක ගැරන්ඩියාට පොල්ලක් අරන් ගහලා මරනවා. දැන් මේ දෙකේ අකුසලයේ බලවත් කෝකද? අර අහිංසක සතාට ගහපු දෙක. මෙතන මේ විසිකුරු සතාට මෙයා ගහද්දී ඒ සතා මරණීය චේතනාව සකස් වුණා වගේම ඒ මහත්යා තුල මෛත්‍රී චේතනාවකුත් සකස් වෙනවා. අනේ ස්වාමින් වහන්සේට දෂ්ට කරයි. නැත්තම් මෙතෙන්ට එන දායකයෙකුට දෂ්ට කරයි. දෂ්ට කළොත් මැරෙයි. කියන මෛත්‍රී චිත්තයත් අර මරණීය චේතනාවත් එක්ක එයා තුල සකස් වෙනවා. නමුත් අතන සකස් වෙන්නේ නෝනා බරපතල අහිංසක සතෙක් මරණ බරපතල අකුසලයක්. එතකොට ඒ දරුවා එදා මරලා තියෙන්නේ අහිංසක සතෙක්. එයා අරකින් කෑලි කෑලි කපලා මරනවා අර ස්වාමීන් වහන්සේ සමාධියෙන් දකිනවා. එතකොට බලන්න එහෙනම් ඒ විපාකයේ සකස් වුණේ කුමක් නිසාද? අර අකුසලයේ විපාකයට ආවා. තේන්න? එතකොට මේ අකුසලයක් විපාකයට එද්දී අපි බස් ගිනි තියලා වැඩක් තියනවද? පොලිසියට ගහලා වැඩක් තියනවද? හේතුඵල ධර්මය. බුදුදහමෙන් තමයි මේ හේතුඵල ධර්මය මතු කරලා දෙන්නේ. නමුත් අපි හේතුඵල ධර්මයන් දකින්න දක්ෂ නැති නිසා අපිට දරා ගැනීමේ ශක්තිය නිසා අපි මහා විනාශයන් සමාජය තුල සිද්ධ කරගන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් අඩු ආයුෂෙන් යන්නේ, යමෙක් රෝගී භාවයට පත් වෙලා ජීවත් වෙන්නේ, එයා පෙර ජීවිතේ සත්ව ඝාතන, සත්ව හිංසාවන් කරපු නිසා කියලා. කෙනෙක් මේ ජීවිතේ දුප්පත් භාවයට පත් වෙලා අල්පේශාක්‍ය භාවයන්ට පත් වෙලා ජීවත් වෙන්නේ
එයා පෙර ජීවිතේ දන් පූජා කරපු නැති කෙනෙක් කියනවා. තේරෙනවද? කෙනෙක් මේ ජීවිතේ විරූපීභාවයන්ට පත් වෙලා සමාජ අප්‍රසාදයන්ට ලක් වෙලා ජීවත් වෙන්නේ එයා පෙර ජීවිතේ ක්‍රෝධය, ව්‍යාපාදය වඩපු කෙනෙක් නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් මේ ජීවිතේ මේ ඉහළ තනතුරු දරන්නේ. ඒ කියන්නේ මේ ඔය තියෙනවානේ වෘත්තීය මට්ටමින් ඉහළ වෛද්‍යවරු, ඉංජිනේරුවරු ඔය පිරිස ඉන්නවානේ. බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් හේතුඵල ධර්මයක් කියලා. ඒ හේතුඵල ධර්මය මොකද්ද? එයා පෙර ජීවිතේ මහාන බමුණන් ළඟට ගිහිල්ලා ධර්මය අධර්මය මොකද්ද කියලා අහලා තියෙනවා. කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියලා අහලා තියෙනවා. හොඳ නරක මොකක්ද කියලා අහලා තියෙනවා. අහලා ඒ විදිහට ජීවිතේ හැඩගස්ස. එහි ප්‍රතිඵලයක් තමයි මේ ජීවිතේ මේ ඉහළ වෘත්තීන් ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි හිතමු දොස්තර මහත්මයෙක් ඉන්නවා කියලා. එයා ඇත්තටම Taman සතුටු වෙනවා මම වෛද්‍යවරයෙක් උනේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ තියෙන නිසායි කියලා. නමුත් නිදහස් අධ්‍යාපනයේ තියෙන නිසා නෙමෙයි මේ මහත්මයා වෛද්‍යවරයෙක් උනේ. එහෙමනම් ඉතින් නිදහස් අධ්‍යාපනයේ හැම දරුවෙක්ම වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. එයා වෛද්‍යවරයෙක් උනේ වෛද්‍යවරයෙක් වීමට අදාළ සංස්කාර එයා ජීවිතේ රැස් කළා. තේරෙනවද? ඒ සංස්කාර මොකද්ද? එයා මහාන බමුණන් ළඟට ගිහිල්ලා අර විදිහට කළ යුත්ත නොකළ යුත්ත හොඳ නරක සීලය දුස්සීලභාවය විමසලා ඒ අනුව ජීවත් වුණා නෝ. තේරෙනවද? ඒ වගේම මේ ජීවිතේ ද්වේෂය, ඊර්ෂ්‍යාව නැත්නම් ගුණමකුකම් වගේ දේවල් වඩනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අය අල්පේශාක ජීවිත ලැබලා උපදිනවා කියලා. කිසිම තැනක පිළිගැනීමක් එයා ලබන්නේ නැහැ. මොකද ගිය ජීවිතේ ඒගොල්ලෝ අනුම පිළිගත්තේ නැහැ. අනුම දෙවෙනි තැනට දාලා කතා කළා, පල්ලෙහාට දාලා කතා කළා. ඒ නිසා මේගොල්ලෝ මේ ජීවිතේ අල්පේශාක ජීවිත ලබනවා කියනවා. රාජ්‍ය නායකයෝ ඉන්නේ. ඒ රාජ්‍ය නායකයෝ අප්‍රමාණයේ ආයුෂ වර්ණයේ සැපේ බලය ලබන්නේ කොහොමද? පෙර ජීවිතේ සිල් ආරක්ෂා කරගෙන දන් දීපු අය. ඒ දානේ සීලේ වගේ මේගොල්ලෝ පිරිවර සම්පත් ඇතුව උපදින්නේ පෙර සංසාරයේ ඒගොල්ලෝ හවුලේ හැමෝම එකතු කරගෙන පින්කම් කරුද. එහි ඵලය තමයි ඒගොල්ලෝ ලබන්නේ ඕන. පාලකෙක් බවට ඡන්දෙන්පත් වෙන්නේ ජනතාව ඡන්දෙ නිසා නෙමෙයි. තේරෙනවද? අපි හිතනවා අපි තමයි ඒගොල්ලෝ පත් කළේ කියලා. අපි පත් කළා නෙමෙයි. අපි ඒගොල්ලන්ට පත් කරන්න හිතෙන්නේ කුමක් නිසාද? ඒගොල්ලන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලය නිසා. ඒකට වශී වෙලයි අපි ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්නේ. එහෙනම් ඒක අපිට ඡන්දෙ දෙනවා කියන්නේ අපිට ඒ හිත සකස් වෙන්නේ නෝනා ඒගොල්ලන්ගේ තුල තියෙන ඒ ශක්තිය නිසා. ඒ ශක්තිය නැත්තම් කවදාකවත් අපිට යාට ඡන්දයක් දෙන්න හිතෙන්නේ නැහැ. ඒතකොට ඒ ශක්තිය ලැබුණේ කුමක් නිසාද? පෙර ජීවිතයේ සීලය, දානය වගේම මෛත්‍රිය කියන කාරණේ ඒගොල්ලෝ වඩලා තියෙනවා. එහෙනම් ඔහි ඵලය තමයි අපි මේ සමාජයේ දකින්නේ. ඉතින් මේ සමාජයේ දකිද්දී ඒකයි කියන්නේ කොතනකවත් අපි කාටවත් අසාධාරණයක් වුණායි කියන කාරණේ අපේ ධර්මයේ කියන්නේ නෑ නෝන. එතනින් තමයි අපි දකින්න ඕනේ. ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට ස්වාමින් වහන්සේ තේජවන්ත පෞරුෂත්වයක් ලබන්නට හේතුව වෙන්නේ අපි කරන කුසල කර්මමයි. එහේ අනිවාර්යයෙන් මේ පෞරුෂත්වය ලැබෙන්නේ එහෙමයි. ඒ පෞරුෂත්වයක් නැත්නම් එයාට ආකර්ෂණයක් නැහැ. ඒ ආකර්ෂණය කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපේ ජීවිතේ අපිට තව කෙනෙක්ගේ ආකර්ෂණයක් ලබා ගැනීමේ ශක්තිය නැත්නම් අපි කරන්න ඕනේ පුළුවන් තරම් දානය තුල ශක්තිමත් භාවයටපත් වෙන්න. එතනින්ම තමයි අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. අපි ඊළඟට විමසන ප්‍රශ්නේ මෙයයි. නූතන මව්වරුන්, පියවරුන් Tamanගේ කුසින් බිහි කරන දරුවෝ මරනවා. දියණියන්ව ගණිකා සේවයේ යොදවනවා. තම දරුවන්ව දූෂණයට ලක් කරනවා. මෙහෙම වෙන්නේ ඇයි? එහි ප්‍රතිවිපාක මොනවාද? උන්වහන්සේගෙන් අපි විමසනවා. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දම් දෝතක්. රහතුන් වැඩිමග ඔස්සේ ගොස් දහම් අවබෝධ කරගත් ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරිය ආර්ය ඥානගරු ස්වාමින් වහන්සේ පන්සිල් මළුවේ වැඩ සිටින්නේ. ගරු ස්වාමින් වහන්සේ මේ අලුත් අම්මලා තාත්තලා මේ නූතන පරම්පරාවේ අම්මලා තාත්තලා Tamanගේ කුසින් බිහි කරන දරුවෝ ඝාතනය කරනවා. දියණියන්ව ගණිකා සේවයේ යොදවනවා. තම දරුවන්ව දූෂණයට ලක් කරනවා. මේ වගේ තත්ත්වයන් ඇති වෙලා තියෙන්නේ ඇයි ස්වාමින් වහන්සේ? මේක හේතුඵල ධර්මයක්. දැන් මේවා වැඩි වෙන්න ওই හේතුන් නිසා සකස් වෙන්නා වූ ඵලයන් වැඩි වෙනවා. තේරෙනවද? ඔය දරුවෝ කොච්චර ඉන්නවද? සමහර අම්මලාට කියනවා මං බෝ මරාගෙන කනවා කියන දරුවෝ ඉන්නවා. සමහර අම්මලා තාත්තලා කියනවා දරුවන්ට මං බෝ මරාගෙන කනවා කියන දරුවෝ කොච්චර ඉන්නවද? තේරෙනවද? ඉතින් ඒ වගේ ඒගොල්ලෝ මැරෙන වෙලාවෙත් ඔය තෘෂ්ණාවන් සකස් වුණොත් ඊට අදාළ කුලවල ඉපදිලා ඒ දරුවා මේගොල්ලෝ මරාගෙන කනවා. තේරෙනවද? ඉතින් මේ සමාජ ඵලය තමයි අපි දකින්නේ නෝනා. ඉතින් මේ මිනිස්යා දුස්සීල වෙන මිනිස්යාගේ හැසිරීම රටාව පිරිහෙන්න ඊට අදාළ පරිසරයන් තමයි ලෝකයේ තුල සකස් වෙන්නේ. ඒ නිසා ඉතින් ඒ විපාකයන් තමයි ඔය අත්විඳින්න වෙන්නේ. එහෙනම් ඉතින් කොතනකවත් කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ. අපි කරපු දේ අපිට සංසාරේ ලැබෙනවා නෝනා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ
අපි එවැනි දේවල් වලට ඇකමැති නම් අපි එවැනි දේවල් වලින් මිදිලා නිවැරදි දේ තුල ජීවත් වෙන්න. ඒ නිසා අපි මේ ජීවිතේ අම්මා තාත්තාට පීඩා කරමින් අම්මා තාත්තාට අකීවරුන් ජීවත් වෙනවා නම් ඊළඟ ජීවිතේ අපි පුංචි කාලෙම අපේ අම්මා තාත්තා මැරිලා යනවා. මැරලා ගියාට පස්සේ අම්මා තාත්තාගේ රැකවරණයක් තොරව තමයි අපි ළමා නිවාසික හරි කොහේ හරි හැදෙන්නේ. ඇයි මොකද එතනත් එහෙනම් ඒ ළමා නිවාසී ඉන්න දරුවා අනේ අපොයි කියලා අපි කම්බුලට අත තියාගෙන වැඩක් නැහැ. මේ ළමා නිවාසී ඉන්න දරුවා පෙර ජීවිතේ අම්මා තාත්තාට දැඩි ආකාරයෙන් අකීකරු වෙච්ච දරුවෙක්. එහි ඵලය ඒ දරුවා විඳිනවා. ඒ නිසා කොතනකවත් මෙතන වැරද්දක් නැහැ නෝනා. වැරද්දක් නැහැ. ඉතින් සමාජයේ මේ අකුසල් කරා යන්න අකුසල් වලට විපාක දෙන සුදුසු ලෝකයක් තමයි අපි ඉදිරියේ ගොඩ නැගෙන්නේ. ඒ නිසා අනාගතයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කිසිම අම්මා කෙනෙකුට දරුවා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් සමාජයක් නෙමෙයි අනාගතයේදී බිහි වෙන්නේ. ඒ වගේම කිසිම දරුවෙකුට අම්මා ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් සමාජයක් නෙමෙයි බිහි වෙන්නේ. ඒ තරමටම මිනිස්යාගේ දුස්සීලභාවය නිසා විකෘති අදහස් සිතුම් පැතුම් නිසා මේ සමාජ සම්බන්ධතා දෙදරලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේකට තියෙන එකම ගැළවීම නෝනා මේ ව්‍යසනය අපි දැනගෙන ලෝකයේ ස්වභාවයෙන් යන්න ඇරලා අපි නැවතිලා ඉන්න එක තමයි අපිට තියෙන හිඳු දෙය. අපි නැවතිලා ඉන්නවා කියන්නේ මොකද්ද? ලෝකයේ කුසල අකුසල් සංස්කාර රැස් කරමින් ලෝකයේ ගලාගෙන යනවා. අපි මේ කුසල අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් අපි ලෝකයේ තුල නැවතිලා ඉන්නවා. ඉතින් ඔතෙන්ද තමයි අපිට එන්න තියෙන්නේ. මෙහා විසඳුමක් නැහැ. ඔබ අපට යොමු කරපු තවත් ගැටලුවක් ස්වාමීන් වහන්සේගෙන් විමසන්නටයි අපි සූදානම් වෙන්නේ. ඊටමත් ගුණවත් දරුවෙක් මේ ජීවිතයේදී ඔබට හැඟෙන පරිදි කිසිම වරදක් නොකරපු දරුවෙක් හදිසි අනතුරක් නිසා මිය යනවා. ඒ දරුවා එම අවස්ථාවට සහභාගී නොවුණා නම් මරණයෙන් ගැලවෙන්නට ඉඩ තිබුණාද? දැස් පියාගන්න. තුරුපත් සෙලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම්කඳ විඳගන්න. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. අපේ ගරු ස්වාමින් වහන්සේගෙන් දැන් අප විමසන්නේ ඊටමත් ගුණ සම්පන්න නැන සම්පන්න දරුවෙක් Tamanගේ හිතවත්ම යහළුවෙක් සමග ගඟකට නාන්නට යනවා. ගිහිල්ලා ගඟට වැටිලා අනතුරකට ලක් වෙලා මිය යනවා. එදා මේ දරුවා මේ අවස්ථාවට නොගියා නම් ඔහු මිය යන්නේ නැද්ද? ඒ නොගියත් මොනියම් හෝ ක්‍රමයකින් ඔහුට මේ යන්නට අවස්ථාවක් සැලසෙනවද? මෙහෙමයි වෙන මොනියම් ක්‍රමයකින් හෝ මරණයටපත් වෙනවායි කියලා මං කියන්න නම් දන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ යාට විපාකය දෙන්නේ අකුසල් විපාකයක්. තේරුණාද? නමුත් එයාට එතෙන්ට යන්න හිත සකස් වෙන්නේ ඒ අකුසල් විපාකයේ නිසාමයි. දැන් සමහර දරුවෝ ඉන්නවා 3 දෙනා නාන්න යනවා. නමුත් 4 වෙනි එක ඉඳලා තිනෝ එදා යාට යන්න හිත දීලා නැහැ. තේරුණාද? ඉතින් අර 3 දෙනා ගහගෙන යනවා අර දරුවා ගෙදර හිටිය නිසා බේරෙනවා. ඒ නිසා නෝන අපිට එවැනි අනතුරක් කරා යන්න හිත දෙන්නේ කුමක් නිසාද? අපිට ඊට අදාළ සංස්කාරේ පිටිපස්සේ තියෙන නිසා. ඒකයි කියන්නේ කොයි වෙලාවේ අපේ ජීවිතේ අනතුරක් වේද කියලා අපිට කියන්න බෑ. මොකද අපේ වර්තමාන සමාජයේ තියෙන ලොකුම දුර්වලතම තමයි අනතුරක් ප්‍රශ්නයක් වුණාට පස්සේ තමයි ධර්මයේ තුලට යන්නේ. තේරෙනවද? ලෙඩක් හැදෙනකම් බෝධින්නාංශ ළඟ කෙනෙක් ළඟට යන්නේ නැහැ. තේරෙනවද? කවුරු හරි අමනුස්සයෙක් රැට හීනෙන් දකින්නකන් දානයක් දෙන්නේ නැහැ. තේරුණාද? ප්‍රශ්නයක් උනේ නැත්තම් ගෙදර කෙනෙක් මැරිලා පාංශකූලේ දෙන්න ඕනි උනේ නැත්තම් පන්සලකට යන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ වැරදි නෝනා. අපි හිතන්න ඕනේ හැම වෙලාවෙම මේ ධර්මානුකූලව හිතද්දී ඊළඟ නිමේෂයේදී අපිට ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. තේරෙනවද? දැන් සමහර දරුවෝ එනවා අවුරුදු 10යි 12යි වයස. ඒ දරුවක් ජීවිතේට කොයිලාක්වත් ඒ අම්මලා තාත්තලා පන්සලකට එක්කන් ගිහිල්ලා නැහැ. බෝධි පූජාවක් තියලා නැහැ. දානයකට අතගස්සලා නැහැ. ස්වාමින් වහන්සේ කෙනෙකුට වන්දනා කරන්න කිව්වොත් ඒ දරුවා වන්දනා කරන්න දන්නේ නැහැ. නමුත් දැන් ඔන්න බරපතල ලෙඩක් ඇවිල්ලා. අපි කොම් පිළිකාවක් කියලා. දැන් ඒ දරුවා වරගෙන හාමුදුරුවන්ට වන්දන් එනවා, පන්සල් යනවා, බෝධි පූජා තියන්න එනවා. දැන් වැඩක් තියනවද? වැඩක් නැහැ. නමුත් අර අවුරුදු 4-5 වයසේදීම ඒ දරුවා මේවාට හුරු කරලා බෝධි පූජා තියලා මේවාට යොමු කළා නම් ඒ කුසල් ශක්තිය විසින් අර අකුසලයේ යටවැප්පත් වෙන්න තිබ්බා. නමුත් ඒක කරන්න හිත දුන්නේ නැත්තේ ඇයි? අර අකුසලයේ පිටිපස්සේ ශක්තිමත්ව තිබුණ නිසා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන නෝනා ඊළඟ තප්පරේදී අපිට මොකක් වෙයිද කියන්න බෑ. තේරෙනවද? සමහර මේ ලංකාවේ ඉහළම ඉස්කෝලවල ඉහළම ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඒ අම්මලා ඒ දරුවන් දකින්නේ නිකන් දිව්‍යාංගනාව දිව්‍ය පුතුන් වගේ. මගේ දරුවට කවදාකවත් ලෙඩක් හැදෙන්නේ නැහැ, අසනීපයක් හැදෙන්නේ නැහැ. එහෙම කියලා තමයි හිතන් ඉන්නේ. අනේ හිටපු ගමන් ලෙඩක් හැදුනාම ඒගොල්ලන්ට හිතා ගන්නත් බෑ මේ මොකද්ද උනේ කියලා. ඒ නිසා නිරේතුරුවම ඔබ කොච්චර මේ මොහොතේ ශාස්ත්‍රීයභාවයෙන් නිරෝගීව ජීවත් වුණා ඔබ දකින්න ඊළඟ තප්පරේදී මේක වෙනස් වෙන්න පුළුවන්.
තේරෙනවද? මේක වෙනස් වෙන්න පුළුවන් නිසා වෙනස් වුණාට පස්සේ නිවැරදි කරගන්න නම් පුළුවන් කමක් නැහැ. තේරෙනවද? ඒ නිසා ලෙඩක් හැදෙන්න ඉස්සෙල්ලා, රෝගයක් හැදෙන්න ඉස්සෙල්ලා, ප්‍රශ්නයක් මතුවෙන්න ඉස්සෙල්ලා ඔබ මේ ධර්මයක් තුල ජීවත් වෙන්න. තේරෙනවද? එහෙම පුංචි දරුවා අවුරුදු 5 වයසේදී පටන් අපි ඒ දරුවාට දැන් මට කවුරු හරි දරුවෙක් වඳින මොහොතේ මම ඒ පුංචි දරුවාට කියන්නේ දීර්ඝායුෂ සැලසේවා කියලා. මොකද මට ඇත්තටම බයක් තියෙනවා තව පැයකින් මේ ළමයට යමක් වෙන්න පුළුවන් කියලා. මොකද ඒක තමයි ලෝකය. නමුත් අපේ සමාජය එහෙම දකින්නේ නැහැ. තව පැයකින් යමක් වෙන්න පුළුවන් කියන දේ අපි දැක්කනම් අපි මේ පැයේ මොකද කරන්නේ ධර්මයේ තුල ශක්තිමත් වෙනවා. එතකොට අපි ධර්මයේ තුල ශක්තිමත්ව මේ ගමනේ යද්දී අපිට වෙන්න තියෙන අනතුරක් වෙන්න තියෙන අපලයක් දුර්වලතාවයක් තියෙනවා නම් අර කුසල් ශක්තිය විසින් අරක යටපත් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම දරුවන් සම්බන්ධ ප්‍රශ්නවලදී දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ. ඒ දරුවන් කොච්චර සනීපෙන් හොඳින් සුඛෝපභෝගීව ජීවත් වුණත් ඊළඟ තප්පරේ විනාශයක් වෙන්න පුළුවන් කියන කාරණේ දකින්න. දැකලා නිරතුරුවම මේ දරුවෝ තේරෙන වයසේ ඉඳන්ම ධර්මයේ තුල ශක්තිමත් කරලා ඉස්සරහට අරින දක්ෂ වෙන්න ඕන. එහෙම නැත්නම් උනාට පස්සේ කරා කියලා ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැහැ. වෙන්නේ ඉස්සෙල්ලා අපි දක්ෂ වෙන්න ඕනේ නිවැරදි මාර්ගයට ඒක සකස් කරගන්න. ගරු ස්වාමීන් වහන්ස කෙනෙක් මිය ගියාම ඒ පුද්ගලයාට ගන්ධබ්බ අවදියක් කියලා දෙයක් තියෙනවද? නෑ, ගන්ධබ්බ අවදියක් කියන කාරණේ බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම ධර්මයේ තුල නැති දෙයක්. ඔකට ඔය අන්තර්භවය කියලාත් සමහරු කියනවා. අන්තර්භවය කියලා දෙයක් නොනත් බුදුදහමෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වෙන දෙයක්. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මේ විඥාණය, මෙතනින් පිට වෙන විඥානයේ චුතිසිත මේ ප්‍රතිසන්දි චිත්තයකට සකස් වෙන්නේ නැතුව එහෙමෙහි පාවි ඉන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. විඥානයේ මෙතනින් බැහැරට යද්දිම තවත් රූපයක බැස ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රූපයක බැස ගැනීමෙන් තොරව විඥානයක පැවැත්මක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? ඒ නිසා කොතනකවත් නෝනා මේ ඊළඟ මව් කුසක් හොයා මේ විඥානයේ කැරකි ඉන්නවා මේක ගන්ධබ්බ අවස්ථාවක් මේක අන්තර්භවයක් කියලා ධර්මයක් බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. ඒක සම්පූර්ණයෙන්ම බුදුදහමෙන් ප්‍රතික්ෂේප වෙනවා. තේරෙනවද? නමුත් මෙතනදී මෙන්න මෙහෙම දෙයක් වෙනවා නෝනා. දැන් කෙනෙක් ක්ෂණිකව මැරෙද්දී, ඒ කියන්නේ අපි දුමු කෙනෙක් තද නිින්දෙන් ඉද්දි මැරෙනවා. තේරෙනවද? එහෙම නැත්නම් කෙනෙක් එකපාරට බෝම්බයක් පිපිරලා මැරෙනවා. එහෙම නැත්නම් කෙනෙක් දියේ පීනන්න ගිහිල්ලා එකපාරට මුහුද රැළ ඇවිල්ලා මැරලා යනවා. එහෙම නැත්නම් පුංචි දරුවෙක් මැරෙනවා. මේමය මැරෙන වෙලාවේ නෝනා ඒගොල්ලන්ට ශක්තිමත් කුසල් අකුසල් චිත්තයක් සකස් වෙන්නේ නැහැ නෝනා. ඒ නිසාම ඒගොල්ලෝ අර භූත ස්වභාවයේ සත්වය හැටියට උප්පත්තිය ලැබනවා. භූත ස්වභාවයේ සත්වයා කියන්නේ නෝනා මෙයා මේ වෙලාවේ පාවි ඉන්නේ. දැන් ප්‍රේතයා ඉන්නේ කකුල් දෙක බිම තියාගෙන. තේරුණාද? ඒතකොට යක්ෂයා වගේ අය ඉන්නේ කකුල් දෙක බිම තියාගෙන. නමුත් මේ භූත ස්වභාවයේ සත්වයා පාවි ඉන්න සත්වයෙක් නෝනා. දැන් ඒක අම්මා කෙනෙක් අවුරුදු 75ක වගේ වයසක අම්මා කෙනෙක් මැරෙනවා. ඒ අම්මා තද නිින්දෙදි මැරෙන්නේ. මැරිලා ඒ අම්මාගේ ශරීරයේ ප්‍රමාණයෙන්ම පාවි ඉන්න භූත ස්වභාවයේ සත්වෙක් බවටයි පත් වෙලා තියෙන්නේ. ඒක જાතියක්, ඒක භවයක් නෝනා. එයාට මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ආයතන 6 තියෙනවා. ඒ ආයතන 6 බාහිර රූපයක පස්ස වෙලා පංච උපාදානස්කන්ධේ ඒක භවයේ උපතක් නෝනා. ඒක අන්තර්භවයක් නෙමෙයි. භවයේ උපතක් සත්වෙක් එක්ක જાතියක්. මෙන්න මේ පාවි ඉන්න භූත සත්වයාට තමයි නෝනා මේ 7 දවසේ පින්කම පාංශකූල පින්කම වටින්නේ. තේරුණාද? දැන් එක පුංචි දරුවෙක් මිය පරලව යනවා. ඒ පුංචි දරුවා මැරිලා බෝනික්ෙක් වගේම පාවි ඉන්නවා. එයාට මරණ වෙලාවේ පුංචි ළමයිට ශක්තිමත් කුසල අකුසල චිත්තයන් සකස් වෙන්නේ නැහැ. එතකොට අර 7 දවසේ පින්කම පාංශකූල පින්කමේදී නෝනා අර නිදාගෙන ඉන්න දරුවෙකුට වතුර ටිකක් ගැහුවාම එකපාරට ඇහැරෙනවා වගේ අර පාංශකූල පින්කම වටින්නේ ඒ අයට ඒ පින වැටෙනවා නෝනා. මොකද ඒගොල්ලෝ මැරිලා පාවි ඉන්නේ ඒගොල්ලන්ගේ නිවස ආශ්‍රිතම ගෙවල් ආශ්‍රිතම ප්‍රදේශය තුලයි. ඉතින් ඒ පාංශකූල පිළ 7 දවසේ පින් ඒගොල්ලන්ට අර නිදාගෙන ඇහැරිච්ච දරුවෙකුට වතුර ටිකක් වදිනවා වගේ ඒ පින එකපාරට යා උපාදානය කරගෙන ශක්තිමත් චිත්තයකට ශක්තිමත් જાතියකට උපතකට යනවා. ඉතින් ඔතන තමයි ඔය අන්තර්භවයක් කියලා වරද්දගෙන ඉන්නේ. ඔතන අන්තර්භවයක් නෙමේ. එතන භවයේ උපතක් නෝනා. එතන જાතියක්. එතන ඇස කන නාසය දිව ශරීරයේ මනස තියෙනවා ඒ සත්වයාට. එයා පංච උපාදානස්කන්ධය සකස් කරගන්න භවයේ උපතක් නොවන එක. ඒ උපත එයා හුඟා කල් එවැනි ස්වභාවයෙන් ඉන්නේ. නමුත් මාස 6ක් වගේ එවැනි ස්වභාවයක හිටිය කෙනෙක් ඉඳලා තියෙනවා. ඉඳලා අර ශක්තිමත් පින් නිසා ඊළඟ ප්‍රතිසන්දියට යනවා. එහෙම නැතුව කොතනකවත් බුදුදහමේ අන්තර්භවයක් කියලා දෙයක්
සඳහන් වෙන්නේ නැහැ නෝනා. විශේෂයෙන්ම පුංචි දරුවන්ට ওই දේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒගොල්ලන් මරණ වෙලාවේ ශක්තිමත් කුසල චිත්තයන් සකස් වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය ලෙඩක් හැදිලා සාමාන්‍යයෙන් ওই සෝදීභාවයෙන් පත් වෙන දරුවන්ට එවැනි දේවල් වෙන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට විඥානය අනිවාර්යෙන්ම රූපයකට බැසගත යුතුයිද? බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය අනිවාර්යයෙන්ම රූපයකට බැස ගන්න ඕනේ කියලා. නැත්නම් විඥානේ පැවැත්මක් නැහැ කියලා. ඒ කියන්නේ ඒ තරමටම කොතන හරි ලෝකයේ සූදානම් මහත්යෝ. තේරුණාද? අර සූදානම් නැති තැන තමයි අර භූත රූපෙ හැටියට ඉපදෙන්නේ. එහෙම නැත්නම් ඕන තරම් ඕපපාතිකව උපදින්න පුළුවන්. ප්‍රේතෙක් වෙලා, නිරිසතෙක් වෙලා, ඒ වගේ ඕපපාතික උපදින සතෙක්. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ භූත සත්වෙක් වෙලා, දෙවියෙක් වෙලා ඔය ඕන තැනකට යන්න පුළුවන්. බැස් කොහෙවත් පාවි තව මව් කුසක් හොයාගෙන පාවි ඉන්නවා, කැරෙක් ඉන්නවා. එහෙම ධර්මයන් බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ.